දවල් අපි මේ සොසයිටල් මාකටිං කන්සෙප්ට් එක වෙනකන් මේ කතා කරානේ. දැන් එතකොට තියෙන්නේ හොලිස්ටික් මාකටිං කන්සෙප්ට් එක. ඊළඟ ස්ලයිඩ් එක. හොලිස්ටික් මාකටිං කන්සෙප්ට් එකේදී අපි ගන්න මුළු බිස්නස් එකම කන්සිඩර් කරනවා. ඒ කියන්නේ දැන් බිස්නස් එකේ එක ඩිපාර්ට්මන්ට්ස් එක පාර්ට්ස් තියෙනවානේ. සේල්ස්, accounting, finance, research and development, HR, marketing මේ එක වෙන වෙනම නෙමෙයි, මේ ඔක්කොම එකතුව මුළු බිස්නස් එක ගැනම කන්සිඩර් කරන එක. එතකොට දැන් මේ හැම මාකටිං ඇක්ටිවිටි එකක්ම ඉන්ටර්කනෙක්ට් වෙනවා. ඉන්ටර්කනෙක්ට් වෙලා තමයි කන්සියුමර්ට අර කම්පිටිටර්ගේ ප්‍රොඩක්ට් එකට වඩා හොඳ ප්‍රොඩක්ට් එකක් දෙන්න, කන්සියුමර් ගන්න කැමති වෙන විදිහට හොඳ ප්‍රොඩක්ට් එකක් දෙන්න මේ හැමෝම ඉන්ටර්කනෙක්ට් වෙනවා. ඒ කියන්නේ දැන් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලින් අපි ගන්නවා එයාලගේ ෆීඩ්බැක් එකක්. මේ එයාලා ගන්නවා මාකටිං සේල්ස් අයගෙන් ෆීඩ්බැක් එකක් මේ ප්‍රොඩක්ට් එක ලොන්ච් කරන විදිය, ලොන්ච් කරන තැන, මේ ප්‍රොඩක්ට් එක ගැන අන්න ඒ වගේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ගන්නවා මේ ෆීඩ්බැක් එකක්. ඒ වගේම දැන් accounting and finance department ගත්තොත් එයාලා බජට් එක හදනවා මුළු ප්‍රොජෙක්ට් එකටම. ඊට පස්සේ HR department එක ගත්තොත් එයාලා හරි කියන්නේ නිවැරදි මිනිස්සුන්ව නිවැරදි රයිට් එම්ප්ලොයිස් ලව රෙක්රූට් කරනවා. ඊට පස්සේ ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් එකෙන් කරන්නේ රෙක්රූට් කරපු අයව කියන්නේ කම්පැනි එකේ තියාගෙන යන එක. මේ වගේ හැම ඩිපාර්ට්මන්ට් එකක්ම මේ ප්‍රොඩක්ට් එක ප්‍රොඩක්ෂන් එක වෙනුවෙන් ඉන්ටිග්‍රේට් වෙලා එකතු වෙලා කටයුතු කරන එක තමයි මේ හොලිස්ටික් මාකටිං කන්සෙප්ට් එකේදී බලන්නේ. ඊළඟ ස්ලයිඩ් එකට යන්කෝ. Samsung කියන්නේ මේකට මේ හොඳ එක්සාම්පල් එකක්. මොකද Samsung වල ප්‍රොඩක්ට් එක ඩිවෙලොප් කරන්නේ කස්ටමර්ස් ලගේ needs and wants බලලා ඊට පස්සේ දැන් ඒගොල්ලෝගේ ෂෝරූම්ස් වලත් හොඳට ඒගොල්ලෝගේ බ්‍රෑන්ඩ් එක ප්‍රොමෝට් වෙන විදියට හරියට ලස්සනට ඒවා සකස් කරලා තියෙනවා. ඒ වගේම කස්ටමර් සර්විස් එක ගොඩක් හොඳයි. සර්විස් එක ෆාස්ට්. අන්න ඒ වගේ Samsung එක හැම පැත්තෙම බලලා තමයි කරන්නේ. ඒක උදාහරණයක් හොලිස්ටික් මාකටිං කන්සෙප්ට් එකට. මේකෙදි මේ everything matters. ඒ කියන්නේ හැමදේම කන්සිඩර් කරනවා මේ හොලිස්ටික් මාකට්. දැන් අරවයි එක්කෝ කන්සියුමර්ගේ needs and wants, නැත්නම් ප්‍රොඩක්ෂන්, මාස් ඩිස්ට්‍රිබියුෂන්, නැත්නම් ඉනොවේටිව් ෆීචර්ස් දාන එක අන්න ඒ වගේ එක දෙයක්නේ. නමුත් මේකෙදි හැම පැත්තම කන්සියුමර්ගේ පැත්තෙන් මේ කම්පැනි එක පැත්තෙන් එම්ප්ලොයිස්ලාගේ පැත්තෙන් තව කම්පිටිටර්ස්ලාගේ පැත්තෙන් ඔය හැම පැත්තෙම බලලා තමයි හොලිස්ටික් මාකටිං කන්සෙප්ට් එක හදන්නේ. ඊළඟ ස්ලයිඩ් එක. මේ හොලිස්ටික් මාකටිං කන්සෙප්ට් එකේ ෆිලොසොෆි එකේ වර්ග 7 ඒ කියන්නේ ඒකේ ඇතුළත් වෙන කන්සෙප්ට් 4ක් තියෙනවා. ඉන්ටර්නල් මාකටිං, ඉන්ටිග්‍රේටඩ් මාකටිං, performance marketing and relationship marketing. ඒව විස්තරාත්මකව පල්ලෙහා තියෙන. පල්ලෙහා ස්ලයිඩ් එකට යන්කෝ. රිලේෂන්ෂිප් මාකටිං කියන්නේ relationship marketing aims to build mutually satisfying long-term relationships with key constituents in order to earn and retain their business. මේ constituents කියන්නේ stakeholdersලා. මේ stakeholdersලා එක්ක long term relationship එකක් ගොඩනගා ගන්න එක තමයි මේ relationship marketing කියන්නේ. customers විතරක් නෙමෙයි stakeholdersලාට අයිති වෙනවා. එතකොට customers ලා, employees ලා, marketing partners, members of financial community. මෙතන marketing partners ලා කියන්නේ දැන් channel ඊළඟට suppliers ලා, distributors ලා, dealers ලා, එතකොට මේ මොනවද agencies ඔය වගේ ඒවා තමයි marketing partners කියන්නේ. මේ marketing මේ ප්‍රොඩක්ට් එක මාකට් කරන්න උදව් වෙන කට්ටිය නෙමෙයි. ඩීලර්ස්ලා, ඒජන්සි, ඩිස්ට්‍රිබියුටර්ස් මේක. ඊළඟට members of financial community කියන්නේ ෆයිනෑන්ෂියලි සපෝට් එක දෙන අය. ෂෙයා හෝල්ඩර්ස්ලා, ඉන්වෙස්ටර්ස්ලා අන්න ඒගොල්ලෝ.
දැන් මේගොල්ලොත් එක්ක හොඳ රිලේෂන්ෂිප් එකක් ගොඩනගා ගන්න එක තමයි මේ රිලේෂන්ෂිප් මාකටිං කියන්නේ. ඒ කියන්නේ එතකොට දැන් මෙයාලා එක්ක හොඳ ස්ට්‍රෝං රිලේෂන්ෂිප් එකක් ගොඩනගා ගන්න නම් අපිට ඕනේ මෙයාලට තියෙන කේපබිලිටීස් මොනවද කියලා දැනගන්න. ළඟට මෙයාලගේ රිසෝස් මොනවද කියලා දැනගන්න ඕනේ. ඒ වගේම එයාලගේ නීඩ්ස්, ගෝල්ස්, එයාලගේ ඩිසයර්ස් මොනවද කියලා අපි දැනගත්තා නම් අපිට එයාලත් එක්ක හොඳ කනෙක්ෂන් එකක්, හොඳ රිලේෂන්ෂිප් එකක් ගොඩනගා ගන්න පුළුවන්. ඊළඟට මෙතනින් එන අවුට්කම් එක තමයි ස්ට්‍රැටජික් මාකටිං නෙට්වර්ක් කියන්නේ. ඒ කියන්නේ දැන් මෙයාලගේ හැමදේම අපි දන්නවනේ රිසෝස් අනම්මනම් ඔය ඩිසයර්ස් නීඩ්ස් ඇන්ඩ් වොන්ට්ස් හැමදේම ඒ හැමදේම දැනගෙන මෙයාලා එක්ක හොඳ රිලේෂන්ෂිප් එකක් ගොඩනගලා මෙයාලට හොඳ කියන්නේ මෙයාලට අවශ්‍ය දේත් ලබා දෙනවා. දැන් කස්ටමර්ස්ලට හොඳ ප්‍රොඩක්ට් එකක් දෙනවා. එම්ප්ලොයිස්ලට නම් එයාලා බලාපොරොත්තු වෙන විදිහට සැලරි ඊළඟට එයාලට ජොබ් සිකියුරිටි එක ඊළඟට මාකටිං පාර්ට්නර්ස්ලට හොඳ මේ එයාලා කරන දේට අනුව හොඳ පඩියක් ඒ කියන්නේ දෙන්න ඕන දේවල් ඊළඟට ෆයිනෑන්ෂියල් කමියුනිටි එකත් එක්ක හොඳ සම්බන්ධයක් කරන එයාලට අන්තිමට එයාලට අවශ්‍ය දේවලුත් අපි ලබා දෙන්න. අන්න ඒකට තමයි ස්ට්‍රැටජික් මාකටිං නෙට්වර්ක් එක කියන්නේ. ඒ කියන්නේ එයාලව අපි රිලේෂන්ෂිප් එකක් ගොඩනගාගෙන එයාලට අවශ්‍ය දේ අන්තිමට අපි ලබා දෙනවා. ඊට පස්සේ ඉන්ටර්නල් මාකටිං කන්සෙප්ට් එක. ඊළඟ ස්ලයිඩ් එකට යමුකෝ. ඉන්ටිග්‍රේටඩ් මාකටිං කියන්නේ දැන් එක මාකටිං ෆන්ක්ෂන් මාකටිං ඇක්ටිවිටීස් තියෙනවානේ. එතකොට මේ හැම ඇක්ටිවිටි එකක්ම එක විදිහකට තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ කමියුනිකේෂන් මෙතඩ්ස් ස්ට්‍රැටජීස් තියෙනවානේ. ඒ කමියුනිකේෂන් ස්ට්‍රැටජීස්ුයි චැනල් ස්ට්‍රැටජීස්ුයි මේ ඔක්කොම එකක් නියෝජනය කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් මාකටිං ඇක්ටිවිටීස් තියෙනවා ඇඩ්වර්ටයිසින්, පබ්ලික් රිලේෂන්, ඩිරෙක්ට් මාකටිං, ඔන්ලයින් මාකටිං, සෝෂල් මීඩියා ඔය වගේ ගොඩක් තියෙනවානේ. මේ හැම එකක්ම එකතු එකක් විදිහට වැඩ කරන්න ඕනේ. අර දැන් කම්පැනි එකක් හරි දැන් අපේ කස්ටමර්ස්ලා හරි මේ අපේ කම්පැනි එකේ භාණ්ඩ ගැන දැනුවත් වෙන්නේ මේ එක ක්‍රමවලින් එක්කෝ ඩිරෙක්ට් මාකටිං වලින් නැත්නම් ඔන්ලයින් කමියුනිකේෂන් නැත්නම් සෝෂල් මීඩියා හරහානේ. දැන් සෝෂල් මීඩියා වලින් මේ දැනගන්න කෙනෙක් කමියුනිකේට් වෙන කෙනෙක් මේ දැනගන්න දේම අර ඩිරෙක්ට් මාකටිං එක හරහා දැනගන්න කෙනා ඒ දැනගන්න ඒ දෙක සම්මාන වෙන්න ඕනේ. දැන් මම දැනගන්නේ සෝෂල් මීඩියා through වෙන දෙයක් නම් ඔයාලා දැනගන්නේ ඩිරෙක්ට් මාකටිං through වෙන දෙයක් නම් ඒක ඉන්ටිග්‍රේට් නෑනේ. එයාලගේ මුළු සිස්ටම් එකම ඉන්ටිග්‍රේට් වෙන්න ඕනේ. දැන් එක්සාම්පල් එකක් මැක්ඩොනල්ඩ්ස්ලා දැන් අපි ඔන්ලයින් මේ පර්චේස් අපි ඩිලිවර් කරගත්තත් අපි එතනට ගිහින් ගත්තත් අපිට ලැබෙන්නේ එකම විදිහටනේ බාන්නේ. ඒ වගේම එයාලගේ මැටීරියල්ස් ඔක්කොම එකයි. එයාලා ලෝකල් මැටීරියල්ස් පාවිච්චි කරන්නේ නැහැනේ. එයාලා ස්ටෑන්ඩඩ් මැටීරියල් එකක් ස්ටෑන්ඩඩ් ප්‍රොඩක්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ එයාලගේ හැම ඇක්ටිවිටි එකක්ම ඉන්ටිග්‍රේට් වෙලා තියෙනවා හොඳට. මෙතන පළවෙනි එක 2 key themes කියලා තියෙනවානේ. පළවෙනි එක many different marketing activities communicate and deliver value. මේ එක marketing activities අපිට communicate කරනවා. අපිට value එකක් දෙනවා. දෙවෙනි එක තමයි should design and implement any marketing activity with all other activities in mind. ඒ කියන්නේ දැන් අපි එක marketing activity එකකින් කරන දෙයක් කරද්දී අනිත් හැම ඇක්ටිවිටි එකක්ම අපි ඔළුවේ තියාගන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි මේක කරනවා ඒකට මැච් වෙන විදිහට තමයි ඊළඟ මාකටිං ඇක්ටිවිටි එක අපි කරන්න ඕනේ. නැත්තම් ඉන්ටිග්‍රේෂන් එකක් නැහැනේ. එක ඇක්ටිවිටි එකකින් එක දෙයක් නියෝජනය කරලා අනිත් එකකින් තව වෙනස්ම දෙයක් මේ පස්සේ ඉම්ප්ලිමන්ට් කරනවා නම් ඒකෙදි කිසි ඉම්ප්ලිමන්ට් එකක් නැහැ. මේ ඉන්ටිග්‍රේෂන් එකක් නැහැනේ. මේකෙදි කියන්නේ මේ හැම මාකටිං ඇක්ටිවිටි එකක්ම ඉන්ටිග්‍රේට් වෙන්න ඕනේ. එක කොමන් දෙයක් කන්සියුමර්ස්ලට දෙන්න ඕනි කියන එක තමයි ඉන්ටිග්‍රේටඩ් මාකටිං කන්සෙප්ට් එකේදී කියන්නේ. ඊළඟ ස්ලයිඩ් එක. ඊළඟට ඉන්ටර්නල් මාකටිං.
ඉන්ටර්නල් මාකටිං හැමතිස්සෙම මතක තියාගන්න එම්ප්ලොයිස්ලා ගැන කියන්නේ කියලා. මොකද ඉන්ටර්නල් කියන්නේ අභ්‍යන්තරනේ. එතකොට මතක තියාගන්න එම්ප්ලොයිස්ලා ගැන කියන්නේ. මේකෙදි කරන්නේ hiring, training and motivating able employees who want to serve the customers well. එම්ප්ලොයිස්ලාව hire කරන විදිය, යාළුව train කරන විදිය, යාළුව motivate කරන ඒවා ඔක්කොම මේ internal marketing එකට අයිති වෙනවා. ගොඩක්ම දැන් සීනියර් මැනේජ්මන්ට් එක ඒ වගේම අනිත් ඩිපාර්ට්මන්ට් වල එම්ප්ලොයිස්ලා ඒ හැමෝම එකම දෙයක් දැනගෙන ඉන්න ඕනේ. දැන් අර මම මාකටිං කන්සෙප්ට් එකේදී කිව්වා මාකටිං ඩිපාර්ට්මන්ට් එක ඇතුලේ එම්ප්ලොයිස්ලා වගේම අනිත් ඩිපාර්ට්මන්ට් වල එම්ප්ලොයිස්ලාත් මේ අපේ කන්සෙප්ට් එක දැනගෙන ඉන්න ඕනේ. මොකද කස්ටමර් සැටිස්ෆැක්ෂන් එක නම් අපේ අල්ටිමේට් ගෝල් එක. ඒක අනිත් ඩිපාර්ට්මන්ට් වල අය දන්නේ නැත්නම් එයාලා කොහොමද එයාලගේ ප්‍රොඩක්ට් එක හරහා කස්ටමර් සැටිස්ෆැක්ෂන් එක දෙන්නේ? එයාලා දන්නේ නැහැ. එයාලා නිකන් දන්නේ එයාලා කරන්න ඕනේ වැඩේ විතරයි. නමුත් එයාලටත් දැනුමක් තියනවා නම් මේ මාකටිං එක ගැන මාකටිං කන්සෙප්ට් එක ගැන එතකොට ඒක ගොඩක් සක්සස්ෆුල් වෙනවා. ඉතින් මෙතනදී දැන් එම්ප්ලොයිස්ලා ගොඩක් සැටිස්ෆැක්ෂන් එකක් තියනවා නම් එම්ප්ලොයිස්ලා සැටිස්ෆයි වෙනවා නම් ඒක කෙලින්ම යොමු වෙනවා කස්ටමර් සැටිස්ෆැක්ෂන් එකට. එම්ප්ලොයිස්ලා එයාලා කරන දේත් එක්ක සැටිස්ෆයිඩ් නැත්නම් එයාලා කරන්න කියපු දේ නිකන් එයාලට ඕන විදිහට කරනවා. එතකොට අර අල්ටිමේට් ගෝල් එක අචීව් වෙන්නේ නැහැ. අල්ටිමේට් ගෝල් එක වෙන්නේ කස්ටමර් සැටිස්ෆැක්ෂන් නේ. ඉතින් අරගොල්ලෝ එයාලට ඕන දේ කරනවා නම් අර කස්ටමර්ස්ලා සැටිස්ෆයි වෙන්නේ නැහැ. කස්ටමර් කියන අපෝ ඒක වැඩ කරන අය හරිනේ. අන්න ඒ වගේ එන්වයරන්මන්ට් එකක් ගොඩ නැගුණොත් එයාලට කස්ටමර්ස්ලාව සැටිස්ෆයි කරන්න වෙන්නේ නැහැ. ඒක නිසා තමයි ඉන්ටර්නල් මාකටිං වල මේ එම්ප්ලොයිස්ලාව සැටිස්ෆයි කරන්න ඕනේ කියන්නේ. මෙතන 2 levels දෙකක් තියෙන ඉන්ටර්නල් මාකටිං ටේක් ප්ලේස් වෙන. ඒ මුලින්ම මම කියපු විදිහට මාකටිං ෆන්ක්ෂන් එක ඇතුලේ කට්ටිය හරියට වැඩ කරන්න ඕනේ. ඒ වගේම අනිත් ඩිපාර්ට්මන්ට් එකත් මේ හරියට වැඩ කරන්න ඕනේ. ඊළඟ ස්ලයිඩ් එක performance marketing. මේක තමයි අන්තිම එක holistic marketing වල. performance marketing කියන්නේ ෆයිනෑන්ෂියල් හරි non financial හරි return business එකට තියෙන return එක හරි business එකට හරි society එකට හරි තියෙන return එක ගණනය කරන එක තමයි මේ performance marketing එකේදී කරන්නේ. Understanding the financial and non-financial returns to business and society from marketing activities. හරිද? මේකෙදී අපිට ගන්න පුළුවන් product quality එක අනුව market share එකෙන් ඊළඟට consumer loss rate එකෙන් නැත්නම් consumer satisfaction එකෙන් ඒ වගේම legal, ethical, social, environmental effects වලින් මේක අපිට performance එක ගණනය කරන්න පුළුවන්. එතනදී අපි දෙපැත්තක් බලනවා. ෆයිනෑන්ෂියල් accountability එකයි social responsibility marketing එකයි. ෆයිනෑන්ෂියල් accountability කියන්නේ කම්පැනි එකේ marketing activities කම්පැනි එකට කොච්චර profitable විදිහට වැඩ කරාද කියන එක. මේකෙදි බලන්න පුළුවන් මෙතන මේ profit, customer base එක, ඊළඟට brand loyalty අන්න ඔය වගේ දේවල් වලින් මේ financial accountability එක බලන්න පුළුවන්. අපි මේකේ effectiveness එක බලන්නේ marketing research සරහා ඊළඟට statistical analysis වලින් මේ financial accountability එක අපි බලන්න පුළුවන්. financially කොච්චර performance එකක් marketing activities වලින් දුන්නද කියලා අපිට බලන්න පුළුවන්. ඊළඟට social responsibility marketing. සමාජයට හිතකර විදිහට වැඩ කරලා තියනවාද කියන එක. හරිද? එතකොට environmentally legal විදිහට ethical විදිහට වැඩ කරනවාද කියලා බලා ගන්න පුළුවන්. ඊළඟ ස්ලයිඩ් එකට යමු. මේ තියෙන්නේ social responsibility එක අපි මනිනවා කිව්වනේ. මේ තියෙන්නේ ඔය social responsibility එකේ කරන්න පුළුවන් දේවල් අපි කියන්නේ මේවා කරලා තමයි එයාලා socially responsible market එකක් තියෙනවද කියලා බලන්නේ.
හරිද? ඒ කියන්නේ දැන් මේ දේවල් තියෙනවා නම් එයාලා socially responsible. පළවෙනි එක corporate social marketing. ඒකෙදි කියන්නේ එයා දැන් අපි මේ දේවල් වලින් සපෝට් කරනවා එයාලගේ බිහේවියර් එක චේන්ජ් කරන්න. ඊළඟ ස්ලයිඩ් එකේ උදාහරණ තියෙනවා මැක්ඩොනල්ඩ් එක හරහා. ඒකේ පොඩි විස්තරයකුත් මේ විස්තරෙමයි තියෙන සපෝට් බිහේවියර් චේන්ජින් කැම්පේන් කියලා. කියන්නේ එයාලගේ බිහේවියර් එක එයාලා කරන දේවල් අපි වෙනස් කරනවා. එක්සැම්පල් එකක් දැන් එක දැන් සෞඛ්‍ය ගැටලු තියෙන්නේ. දැන් ඔය මේ මොනවාද හාර්ට් ඩිසීස් ගැන කැන්සර් ගැන ඩයබටිස් ගැන ඔය වගේ දේවල් වලට අපි අර දැනුවත් කිරීමේ වැඩසටහන් තියෙන raise awareness of health risk කියලා. ඒ කියන්නේ දැන් ඔය සමහර හේමාස් එකෙන් ඕක කරනවා. එම්ප්ලොයිස්ලට ඔය වගේ දැනුවත් කිරීමේ වැඩසටහන් කරනවා. එතකොට යාළුව දැනුවත් කරනවා මෙන්න මේ රෝග හැදෙන විදිය, මේවට අපි පාලනය වෙන්න පුළුවන්, ඒ කියන්නේ කෑමෙන් එහෙම පාලනය වෙන්න පුළුවන් කියලා. ඊළඟට එක එක හොස්පිටල්ස් පෙන්වන දැන් හේමාස් වලත් හොස්පිටල් චේන් එකක් තියෙනවානේ. එතකොට ඒගොල්ලෝ ඒක කරනවා. එතකොට අපි යාළගේ බිහේවියර් එකනේ චේන්ජ් කරන්නේ. දැන් යාළට කියනවා මේ ලෙඩේ හැදෙනවා. යාළා සීනි සහිත ආහාර, මේද සහිත ආහාර ගත්ත. එතකොට යාළා ඒවෙන් වැළකෙනවා. එතකොට යාළගේ බිහේවියර් එක අපිට චේන්ජ් කරන්න පුළුවන්. මෙන්න මේ corporate social marketing කියන එකෙන්. ඊළඟට දෙවෙනි එක තමයි course marketing. දැන් අර පළවෙනි එකට එක්සැම්පල් එකක් තමයි හේමාස් වලින් කරන එක. ඒ කියන්නේ raise awareness of health risk. Posed by non-communicable diseases. හරිද? හේමාස් එකෙන් කරන එක. දෙවෙනි එක තමයි course marketing. course marketing කියන්නේ එක සමාජ ප්‍රශ්නයක් ප්‍රමෝට් කරනවා. සමාජ ගැටලුවක් අපි ප්‍රමෝට් කරනවා. නැත්නම් ඒකට ස්පොන්සර්ෂිප් දෙනවා. දැන් ඔය අපේක්ෂා හොස්පිටල් එකට කරන එක අපේක්ෂා හොස්පිටල් එකට ස්පොන්සර්ෂිප් දෙනවා නම් අන්න ඒක course marketing එක. අපේ කැන්සර් හොස්පිටල් එක ගන්න. එතකොට කැන්සර් කියන එක තමයි අපි ප්‍රමෝට් කරන්නේ. එතකොට ඒ සමාජ ප්‍රශ්නේ කැන්සර් කියන එක අපි ප්‍රමෝට් කරලා ඒකට ස්පොන්සර්ෂිප් දෙනවා. අන්න ඒක තමයි course marketing කියන්නේ. directly ඒ course එකට ඒ issue එකට අපි ස්පොන්සර් කරනවා. ඊළඟට තුන්වෙනි එක course related marketing. දැන් මේ අර course marketing course related marketing කියන්නේ course එක direct කරන දෙයක්. course related කියන්නේ indirectly කරන දෙයක්. ඒ කියන්නේ දැන් අපි කියනවා අපේ ඕගනයිසේෂන් එකේ ප්‍රොෆිට් එකෙන් රෙවෙනියු එකෙන් 100ට ගාණක් අපි ඩොනේට් කරනවා මෙන්න මේ ප්‍රශ්නෙට. අන්න ඒ වගේ. දැන් මම හිතන්නේ මේ එක්සැම්පල් එක හරියට දන්නේ අර කිරිපිටි අර ඇඩ් යන්නේ මොකක් හරි මැලිපන් හරි මොකක් හරි එහෙම මේ පවුඩර් එකක් එයාලා කියනවා මේ මිලදීගෙන අර ගවයෙක්ට අබේදානය දෙන්න කියලා. මම හිතන්නේ මේ ඒක යන්නේ මේ එක්සැම්පල් එකට. ඒ කියන්නේ අපි කරන එක පර්චේස් එකකින් පොඩි ගාණක් යනවා අර හරකෙක් නිදහස් කරන්න. ගවයෙක් නිදහස් කරන්න. අන්න ඒ වගේ ඒ කියන්නේ අපි රෙවෙනියු එකෙන් නැත්තම් සේල් එකෙන් 100ට ගාණක් අර මේවකට යනවා. එතකොට ඒක අර සම්පූර්ණයෙන් අපි කරන්නේ නැහැ. අපි සම්පූර්ණ මුදලක් දෙන්නේ නැහැ මේ කෝස් එකට. ඒතර ඒ කෝස් මාකටිං නෙවෙයි. මේක කෝස් රිලේටඩ් කියන්නේ අපි කරන එකෙන් 100ට ගාණක්. ප්‍රසන්ටේජ් එකක් තමයි මේ ප්‍රශ්නෙට ඉෂුව එකට යන්නේ. ඒ වගේම ඒකට තව පැත්තක් තමයි දැන් ඔය මේ සුනාමි මොනවාද ගම් වතුර වගේ දේවල් තියෙන්නේ. අන්න ඒවා දැන් වෙලා ඉවර දේවල්නේ. අන්න ඒ වගේ ස්පෙෂල් ඩිසාස්ටර්ස් වලට කරන මොනවාද ස්පොන්සර්ෂිප් අනම්මනම් තියෙන්නේ. අන්න ඒවත් යන්නේ මේ කෝස් රිලේටඩ් එකට. ඒ ප්‍රශ්නේ ඉවරයිනේ දැන් සුනාමි එක ඉවරයි. සුනාමි ඇවිල්ලා ඉවරයි. ගම් වතුර ඇවිල්ලා ඉවරයි. ඊට පස්සේ ආවට පස්සේ තමයි අපි යාලට එක එක සහන ආධාර දෙන්නේ. අන්න ඒක යන්නේ course related marketing වලට. ඊළඟට හතරවෙනි එක තමයි corporate philanthropy කියන්නේ. corporate philanthropy කියන්නේ කම්පැනි එකක් non profit organizations වලට, ඒ කියන්නේ ස්කෝල වලට, පන්සල් වලට, චර්ච් වලට කරන donations තමයි මේ corporate philanthropy කියන්නේ. ඒ කියන්නේ මේක මේ බලහත්කාරයෙන් කරන දෙයක් නෙමෙයි. කම්පැනි එක කැමැත්තෙන් එයාලගේ දෛනිකව හරි එයාලගේ CSR ප්‍රොජෙක්ට් එකක් විදිහට හරි එයාලා ඒක කරනවා. ඩොනේෂන්ස් දෙනවා.
මේ ජෝන් කීල්ස් වලත් දැන් ඔය ඉස්කෝලවලට දෙනවා. මංචි එකෙනුත් ඉස්කෝලවලට ඒ ළමයිගේ අධ්‍යාපනය නගා සිටුවන්න එක දේවල් කරනවා. ඒව නම් ලංකාවේ හරියට කරනවා. ඊළඟ එක මට මේ ඊළඟ දෙකටම එක්සාම්පල් හම්බුන්නේ නැහැ. නමුත් මේ කෝපරේට් කමියුනිටි ඉන්වෝල්ව්මන්ට් කියන්නේ දැන් ඔය මේ වොලන්ටියර් සර්විස් අපයනවා. ඒකෙ තිබ්බේ සමහර පිටරට කම්පැනිස් තියෙනවා මේවටම කියන්නේ වොලන්ටියර් සර්විස්ම සපයන අය ලංකාවට ඇවිල්ලා ඒ වගේ සර්විස් අපයන්න ඉදිරිපත් වෙන අය ඉන්නවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ කෝපරේට් කමියුනිටි ඉන්වෝල්ව්මන්ට් එකක් කියන්නේ වොලන්ටියර් සර්විස් එකක් සපයන කම්පැනිස්. කම්පැනි එක ඇක්චුවලි එන්ගේජ් වෙනවා මේ කමියුනිටි එකත් එක්ක එන්ගේජ් වෙන එක තමයි මෙතන මේ වොලන්ටියර් සර්විස් එකක් සපයනවා කියන්නේ. ඔයාලට එක්සාම්පල් හම්බුනොත් කියන්න මම එක්සාම්පල් නම් දන්නේ නැහැ. ඒ දෙකට ඊළඟට social responsible business practices කියන්නේ කම්පැනි එක සම්පූර්ණයෙන් කටයුතු කරන්නේ social responsible manner එකට. ඒ කියන්නේ යාලා එන්වයරන්මන්ට් එක ප්‍රොටෙක්ට් කරනවා, human welfare එකට අනුව කටයුතු කරනවා, ඒ වගේම මේ animal rights ඒවා ආරක්ෂා කරනවා. අන්න ඒවා තමයි social responsible business practice. මුළු business එකම practice කරන්නේ, business එකම ක්‍රියා කරන්නේ socially responsible manner එකට. ඒතර ඔය හය තමයි එයාලගේ corporate social initiatives. එයාලා socially responsible විදිහට මාකට් එකේ ඉන්නේ ඔන්න ඔය දේවල් හය හරහා. ඔයාලට එක්සාම්පල් හම්බුනොත් ඔයාලා excuse me කියන්න. ඒකට එක්සාම්පල් එකක් කියන්නම් අර අන්තිම එකේ තියෙනවා මේ ඕකට දැන් මැක්ඩොනල්ඩ්ස්ලා කරනවලු එයාලා රික්වයර්මන්ට් එකක්ලු ඒ කියන්නේ සප්ලයර්ස්ලා මේ අර එයාලගේ බිත්තර දාන ෆාම් එකේ කියන කිකිලියොන්ගේ ලිවිං ස්පේස් එක වැඩි කරන එක. ඒක මේ මැක්ඩොනල්ඩ්ස්ගේ රික්වයර්මන්ට් එකක්ලු. ඒ සෝෂල් රෙස්පොන්සිබල් එකේ තියෙන එක්සාම්පල් එකට ඒක. මේ ඒ කියන්නේ මේ අර දැන් මේ ඒගොල්ලෝ සත්තු ගැන ඒ කියන්නේ සත්තු ගැන හිතනවා කියන එක නේතිලා. ඔව් ඒ පැත්තෙන් කියන්නේ ඒක. හරි හරි. ඇනිමල් රයිට්ස් පැත්තෙන්. හරි හරි. මාෂා අර කෝපරේට් කමියුනිටි ඉන්වෝල්ව්මන්ට් එකට උදාහරණයක් හම්බුණාද? නෑ ඒකට මට හම්බුන්නේ නෑ. ඒකටත් තියෙනවා ඒකේ. ඒකටත් තියෙනවා McDonald's catering meals for firefighters කියලා. ඔව්. ඒකත් තියෙනවා. හරි හරි. ඊළඟ ස්ලයිඩ් එකේ ඒ ටික තියෙනවානේ. ඊළඟ මේ ලුම්බිනි මොකද්ද මේ කියන්න කියලා දාලා තිබ්බේ? ඒ කියන්නේ මේ social responsible business practices එක්කයි කියන්නේ. සෝරි ලුම්බිනි ඇහෙන්නේ නැහැ. ඔයා මැසේජ් එකක් දාන්නකෝ. අර මේ ඔයා මේ social responsible business practices කියන එක පොඩ්ඩක් ආයෙ කියන්නකෝ. හරි. ඒකෙන් කියන්නේ කම්පැනි එක එයාලා වැඩ කරන මුළු කම්පැනි එකේම ප්‍රොඩක්ෂන් එක හැමදේම වැඩ කරන්නේ ඒ කියන්නේ දැන් අර තිලා උදාහරණයක මැක්ඩොනල්ඩ් එකේ එයාලා අර කිකිලියොන්ට අර ස්පේස් එක දෙනවා කියන්නේ ඇනිමල් රයිට්ස්. කියන්නේ සත්තු ගැන දැන් එයාලා කරන්නේ දැන් මැක්ඩොනල්ඩ් එක නම් සත්තුන්ගේ නිෂ්පාදන ගන්නවනේ. එතකොට අන්න ඒ වගේ සත්තු ඒගොල්ලොන්ගේ ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකේ ඉන්නවනම් අන්න එයාලව ආරක්ෂා කරගෙන ඊළඟට එන්වයරන්මන්ට් එක පොලියුෂන් එක නැති වෙන විදිහට වැඩ කරනවා. ඊළඟට එයාලගේ කියන්නේ මේ සොසයිටි එකේ මිනිස්සුන්ට එයාලට කරදරයක් වෙන්නේ නැති විදිහට වැඩ කරනවා. අන්න ඒ වගේ දේවල් තමයි. දැන් ඔය මේ හයිලන්ඩ් කිරිපිටි හරි ඔය මොන හරි ඔය දැන් අඹේ වෙලා හරි මේ ගවයෝ යොදාගෙනනේ මේවා කරන්නේ. එතකොට ඒ ගවයොන්ට ඒ හොඳ පහසුකම් සපයනවා. අන්න ඒ වගේ දේවල් තමයි මේ අන්න ඒකට එන්නේ. කියන්නේ ඒගොල්ලෝ යොදා ගන්න මිනිස්සු හරි සමාජයේ ඉන්න කට්ටියව හරි එන්වයරන්මන්ට් එක හරි සත්තු හරි ප්‍රොටෙක්ට් කරගෙන තමයි එයාලගේ මුළු ප්‍රොඩක්ෂන් එකම ප්‍රොසෙස් එකම කරන්නේ. අන්න ඒක තමයි socially responsible කියන්නේ. සාමාන්‍ය කියන්නේ responsible විදිහට වැඩ කරනවා කියලා. කාටවත් හානියක් වරදක් වෙන්නේ නැති විදිහට
තමයි වැඩ කරන්නේ. දැන් ඔය මේ අර මොනවාද මේ කොකා කෝලාද මොනවාද යන්නේ ඒ වගේ ඒවා තිබ්බේ මේ කැලණි කොකා කෝලාද මන්ද කැලණි ගඟට මේ අර යවනවා කියලා යාළුවගේ ප්‍රොඩක්ෂන් එකෙන් යන අපද්‍රව්‍ය අන්න ඒවා සෝෂලි රෙස්පොන්සිබල් නැහැනේ. එයාලා එන්වයරන්මන්ට් එක පොලියුට් කරනවා. අන්න ඒ වගේ දේවල් එතකොට එන්නේ නැහැ. ඒක තමයි සෝෂල් රෙස්පොන්සිබල් කිව්වේ. ඊළඟ එකේ ඒ කියන්නේ අනිත් ස්ලයිඩ් එකට යන්නකෝ. මේකේ තියෙනවා මැක්ඩොනල්ඩ් එක උදාහරණයකට අරන් මේ හැම එකටම එක්සැම්පල්. ඒකෙන් බලත හැකි දැන් අන්තිමකට මැක්ඩොනල්ඩ් අන්තිමයකටයි ඊට කලින්කට මැක්ඩොනල්ඩ් එකෙන් එක්සැම්පල් එක කිව්වා. අනිත් ඒවාට මම මේ ලංකාවේ එක්සැම්පල් කිව්වා. පළවෙනි එක හේමාස්, ඊළඟට දෙවෙනි එක අපේක්ෂා හොස්පිටල් එකට කරන ස්පොන්සර්ෂිප්, ඊළඟට තුන්වෙනි එක ඔය සුනාමි ඒවට දෙන ඒවා නැත්තම් අර මට අර කිරිපිටි පැකට් එක මතක නැහැ නම මොකද්ද කියලා. ඒකෙන් අර අබේදානය දෙන්න කියලා මේ ගන්න හැම එකකින්ම 100 ගාණක් යනවා. දැන් අර Facebook වලත් ගිය ටිකේ කතාවක් ගියේ මේ අර 49 කාඩ් එකේ ඉතුරු රුපියල අපේක්ෂායකට දෙන්න පුළුවන් විදියට හදන්න කියලා. අන්න ඒ වගේ එකක් එහෙම දෙයක් නැහැ. නමුත් ඒ වගේ එකක් ගන්න පුළුවන්. ඊළඟට මේ කෝපරේට් ෆිලන්ත්‍රොපි එකට ගන්න පුළුවන්. ජෝන් කීල්ස් වලින් මංචි වලින් ඉස්කෝල වලට කරනවා. මේ පාඩමේ එච්චරයි. තේරුණා නේද හැමෝටම? ප්‍රශ්න මොනවාරි තියෙනවද අහන්න? ඒකෙන් මේ ප්‍රශ්න නැත්නම් ඊළඟ එකට යමුනේ. ඔව්නේ. හරි. මාකට් ඔරියන්ටඩ් ස්ට්‍රැටජික් ප්ලෑනින් තමයි දෙවෙනි පාඩම. අර ෆිලොසොෆිස් කියන එකත් ඉන්ට්‍රොඩක්ෂන් එකේම පාර්ට් එකක්. මේ පාඩමේදී අපි ගොඩක් වෙලාවට මේක ටිකක් අමාරු වෙන්නත් පුළුවන්. නමුත් මේකෙන් ගොඩක් ප්‍රශ්න අහලා තිබ්බා පාස් පේපර්ස් වල. අපි බලමු ඉස්සරහට ගිහලා මොනවද මේකේ තියෙන්නේ කියලා. දැන් ගොඩක් පහළට යමු. ටිකක් පහළට යමු. හරි. අමුතිය. හරි. දැන් මේ ස්ට්‍රැටජික් ප්ලෑනින් කියලා කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් හැම ඕගනයිසේෂන් එකකම වැඩ කරන්නේ ප්ලෑන් එකනේ ස්ට්‍රැටජිස් බිල්ඩ් අප් කරගෙන අපි අර විෂන් මිෂන් ඉදම්ම ඊළඟට ස්ට්‍රැටජිස් මේ ඔබ්ජෙක්ටිව්ස් හදාගෙන එහෙමනේ වැඩ කරන්නේ. දැන් මේකේ කතා කරන්නේ අන්න ඒ වගේ ප්ලෑනින් එකක් එක්ක කොහොමද යන්නේ මාකටිං ඩිපාර්ට්මන්ට් එකක් ඒ වගේ දේවල් ගැන තමයි කතා කරන්නේ. එතකොට ගොඩාක් ලෝකේ සාර්ථක වෙච්ච ව්‍යාපාර හැම එකක්ම හොඳට මේ ස්ට්‍රැටජික් ප්ලෑනින් එක තමයි වැඩ කරලා තියෙන්නේ. මොකද මම කලින් කිව්වා ඕනෑම ආයතනයක් බලන්නේ තමන්ගේ කස්ටමර්ව හොඳට සැටිස්ෆයි කරලා එයාගේ චේන්ජ් වෙන නීඩ්ස් ගැන අවධානයෙන් ඉඳලා ඒවට ගැලපෙන්න අපේ තියෙන රිසෝසස් ඕගනයිස් කරලා හොඳට ප්‍රොඩක්ට් එක දෙන්න. ඒවා කරන්න නම් හොඳට මාකටිං ඩිපාර්ට්මන්ට් එක ඇතුලේ හොඳට වෙල් ප්ලෑන්ඩ් වෙච්ච ඇක්ටිවිටීස් ටිකක් තියෙන්න ඕන. මේවා හොඳට ප්ලෑන් කරගෙන ඉස්සරහට යන්න ඕන. මොකක්ද අපි ඊළඟට කරන්නේ? අපි මෙතනින් කොහාටද යන්නේ කියන දේ අර ෆ්ලෝ එකකට ගානට හොඳට ප්ලෑන් කරලා තියෙන්න ඕන. ඉතින් මේකට තමයි ස්ට්‍රැටජික් ප්ලෑනින් ඕන වෙන්නේ. හරිද? එතකොට මේක කියනවා අපි මේ ස්ට්‍රැටජික් ප්ලෑනින් කරනකොට ප්‍රයොරිටයිස් කරන ඒරියාස් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි managing a company's business as an investment portfolio. මේක අපි ඉන්වෙස්ට් කරලානේ තියෙන්නේ. එතකොට මේක කම්පැනි එක සමස්තයක් විදිහට මැනේජ් කරන්න ඕන. දැන් ඒක මාකටිං ඩිපාර්ට්මන්ට් එකට අදාළ දෙයක් නෙමෙයි. ඒක අර සමස්තයක් විදිහට අරගෙන top level management එක ඒක මැනේජ් කරන්න ඕන. ඊළඟට මොකද ඒක අන්තිමට කස්ටමර්ට බලපානවා. මේගොල්ලෝ උඩින් කරන දේවල්. Assessing each business strength by considering the market growth rate and company's position and fit in the market. Fit in that market. ඒ කියන්නේ දැන් each business කියන්නේ දැන් අපි හිතමුකෝ ජෝන් කීස් වගේ ලොකු බිස්නස් එකක්. ඒ වගේ බිස්නස් එකකට තව පොඩි ස්ට්‍රැටජික් බිස්නස් යුනිට් තියෙනවා. ඒ කියන්නේ පොඩි වෙනම ශේෂ්ත්‍රයන් වලට අදාළ වෙච්ච
බිස්නස් යුනිට් තියෙනවා. එතකොට ඒව වෙන වෙනම අපි ඇනලයිස් කරලා බලන්න ඕන. ඒ වල growth rate එක කොහොමද, මාකට් එකේ share එක කොහොමද තියෙන්නේ, ඒවා වලින් හරියට කස්ටමර්ට ඕන වෙන විදිහට ප්‍රොඩක්ට්ස් දෙනවද, කස්ටමර් සැටිස්ෆයි කරනවද කියලා. එතකොට ඒවා වෙන වෙනම ඇනලයිස් කරලා බලන්න ඕන. සහ ඒ වල තියෙන weak points සහ ඒ වල තියෙන strengths මේ අඳුනගෙන ඒවට අදාළව ස්ට්‍රැටජීස් අපි හදන්න ඕන. ඔය තියෙන ප්‍රධාන කියන්නේ සමස්තයක් විදිහට දකින්න, කියන්නේ සමස්ත ඉන්වෙස්ට්මන්ට් පෝර්ට්ෆෝලියෝ එක විදිහට අරගෙන එක මැනේජ් කරන්න ඕන. ළඟට ස්ට්‍රැටජික් බිස්නස් යුනිට් කියන බලන්න ඕන. පස්සේ අපි ස්ටැබ්ලිෂ් කරනවා ඒවට අදාළ ස්ට්‍රැටජීස්. එතකොට ගොඩාක් දැන් මෙතන කතා කරන්නේ හැමතිස්සෙම ටිකක් ලොකු බිස්නස් එකක් ගැන. ඒ කියන්නේ එතකොට අපිට ලේසියිනේ ලොකු බිස්නස් එකකට ඇප්ලයි කරන ස්ට්‍රැටජීස් දැනගත්තාම පොඩි එකකට ඇප්ලයි කරන එක හිතා ගන්න පුළුවන්. හරිද? එතකොට ලොකු බිස්නස් එකක් ගත්තාම ඒකේ මේන්ලි ඕගනයිසේෂනල් ලෙවල්ස් 4ක් තියෙනවා. පළවෙනි එක තමයි කෝපරේට්. අපි ජෝන් කීල්ස් ගත්තොත් ජෝන් කීල්ස් කියන ඒ කියන්නේ ලොකු කම්පැනි එක කෝපරේට් වයිස් ගන්න පුළුවන්. දෙවෙනි එක ඩිවිෂන් වයිස්. හරිද? ඒකේ වෙන වෙනම ඩිවිෂන් තියෙන්න පුළුවන් නේ. ඒ ඩිවිෂන් ටික වෙන වෙනම ගන්න පුළුවන්. ඊළඟට ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ දැන් කෝපරේට් කෙනෙක් ගන්නකො මෙහෙම කියන එක ලේසි වෙයි. කෝපරේට් කියන එක අරගෙන අපි ඒක කොටස් දෙක තුනකට බෙදා ගන්නවා. ජෝන් කීල්ස් ලගේ මොනවද තියෙන්නේ? කොටස් තියෙනවා, ඇග්‍රිකල්චර් මොන හරි තියෙනවනේ මම දන්නේ නැහැ. ඒ වගේ තියෙනවනේ සබ් යුනිට්ස් 3-4ක් රීටේල් නුත් කරනවා වෙන්නේ. හරිද? එතකොට අපි කියමු යාලගේ වෙන වෙන පොඩි බිස්නස් කියන්නේ යා යටතේ තියෙන ඒවා 4ක් විතර තියෙනවා. ඒවා බිස්නස් යුනිට්ස්. අපි ඒවට කියනවා ස්ට්‍රැටජික් බිස්නස් යුනිට් කියලා. ඒ වලත් ආයෙ කොටස් යනවනේ. ඒ වල ඇතුලේ තියෙනවා ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එක, මාකටිං ඩිපාර්ට්මන්ට් එක, HR කී ඔහොම ඩිවිෂන්ස් තියෙනවනේ. ඒතර ඒවා වෙනම බලන්න ඕනේ. ඊට පස්සේ එතනින් දෙන අවුට්පුට් එක තියෙනවනේ. ප්‍රොඩක්ට් එක ස්ට්‍රැටජික් බිස්නස් යුනිට් එකකින් සර්විස් එකක් සපයනවා. අනිත් එක රීටේලින් කරනවා. අනිත් එකෙන් තව මොන හරි දෙනවා. හරිද? ඒ වලින් දෙන එක ස්ට්‍රැටජික් බිස්නස් යුනිට් එකෙන් දෙන එක ප්‍රොඩක්ට්ස් තියෙනවානේ. එතකොට ඒක තමයි ප්‍රොඩක්ට් ලෙවල් එක කියලා කියන්නේ. එතකොට ලොකු බිස්නස් එකක් ගත්තාම කොටස් 4කට බෙදෙනවා. පළවෙනි එක කෝපරේට්, ඊළඟට බිස්නස් යුනිට්, ඊට පස්සේ ඩිවිෂන්, ඊට පස්සේ ප්‍රොඩක්ට්. එතකොට ඕක තමයි මේකේ කියන්නේ මගේ වටපිටාවේ කරුණු ටික මම කිව්වේ අපි දැනගෙන ඉන්න ඕන ටික පොදුවේ. ඊට පස්සේ අපි ඉස්සරහට යමු මොකද්ද මේ ස්ට්‍රැටජික් ප්ලෑනින් කියලා කියන්නේ කියලා. ස්ට්‍රැටජික් ප්ලෑනින් කියලා කියන්නේ is a managerial process of developing and maintaining a strategic fit. මේ කවදින් මම හිතන්නේ මේ පළවෙනිම ස්ලයිඩ් එක. ස්ට්‍රැටජික් ෆිට් එක. ස්ට්‍රැටජික් ෆිට් එකක් කියලා කියන්නේ නිකන් බෙස්ට් ෆිට් එක. අර හොඳටම තියෙන එක يعني හොඳටම ගැලපෙන විදිහ. best fit between organizations objectives and skills. organization එකේ තියෙන objectives සහ ඒකේ තියෙන skills. අපි හිතමු skills සහ resources. හරි? with its changing market opportunities. මේ ඒ කම්පැනි එක තියෙන මාකට් එකේ තියෙන change වෙන opportunities මොනවාද? ඒවත් එක්ක fit කරගන්න ඕන අපේ තියෙන objectives, skills සහ resources. මාකට් එක කොයි විදිහටද හැසිරෙන්නේ ඒ අනුව අපි හොඳට fit කරගන්න ඕන අපේ තියෙන objectives, skills සහ resources. ඒක හරියට fit කරගන්න එක ඒකේ best fit එකට දැන් strategic fit කියලා කියනවා. ඒකට තමයි කියන්නේ strategic planning කියලා. ඒක හදාගන්න එක, ඒක ඩිවලොප් කරන එක සහ ඒක මේන්ටේන් කරලා යන එක. ඔය බෙස්ට් ෆිට් එක හොඳට මේන්ටේන් කරලා යන එක, ඒක ඩිවලොප් කරන එක තමයි ස්ට්‍රැටජික් ප්ලෑනින් කියලා සරලව කියන්නේ. ඊළඟට අපි බලමු මේ ස්ට්‍රැටජික් ප්ලෑනින් එකයි ටැක්ටිකල් මාකටිං ප්ලෑනින් එකයි තියෙන වෙනස මොකක්ද කියලා. කවුද ඊළඟ ස්ලයිඩ් එක? හරි. හැමතිස්සෙම ස්ට්‍රැටජික් ලෙවල් එක කියන්නේ නිකන් අර ඕවරෝල් දකින බ්‍රෝඩ් ඕගනයිසේෂන් එක බ්‍රෝඩ් විදිහට දකින টপ ලෙවල් එකටනේ අපි ස්ට්‍රැටජික් කියලා කියන්නේ සාමාන්‍යයෙන්. අපි සාමාන්‍ය මැනේජ්මන්ට් වල ඉගෙන ගද්දිත් ස්ට්‍රැටජික් කියන්නේ ඒකට. එතකොට ස්ට්‍රැටජික් මාකටිං ප්ලෑන් එකයි ටැක්ටිකල් මාකටිං ප්ලෑන් එකකයි පොඩි වෙනසක් තියෙනවා. පොඩි වෙනසක් සෑහෙන ලොකු වෙනසක් තියෙනවා. හරිද? එතකොට පළවෙනි එක අපේ ස්ට්‍රැටජික් මාකටිං ප්ලෑන් එකකදී කරන්නේ ටාගට් මාකට් එක, ඊළඟට වැලියු ප්‍රොපොසිෂන් එක,
that will be offered based on analysis of the best market opportunities. අර ඒ වගේ ලොකු concepts ගැන තමයි මෙයා strategies හදන්නේ. ඒක ඒ ශේෂ්ත්‍රයන් තුල තමයි විහිදිලා යන්නේ. Lays out the target markets and the value proposition. මේ value proposition කියලා කියන්නේ අර අපි ආයතනයේ විසින් දෙන මේ සමස්ත value එක. අපි හිතන්න ඔය කියන්නේ මෙහෙම සරලව හිතනකො ඔය හිතන මොකක් හරි product එකක් හදනවයි කියලා. ෆ්‍රිජ් හදනවා. ෆ්‍රිජ් හදලා දෙනකොට ඒකට වොරන්ටි පීරියඩ් එකක් දෙනවා. ඊළඟට ඩෙලිවරි මේ ෆැසිලිටිස් දෙනවා. තව ඒක ඉන්ස්ටෝල් කරගන්න නැත්නම් එතන ඒක ස්ථාපිත කරගන්න ෆැසිලිටිස් දෙනවා. අර ඒ වගේ ඒ ඔක්කොගෙම එකතු. ඒකයි වැලියු ප්‍රොපොසිෂන් එකක් කියලා කියන්නේ. හරිද? එතකොට ටැක්ටිකල් මාකටිං ප්ලෑන් එකක් එහෙම නෙමෙයි. එයා මේ බලන්නේ හැමතිස්සෙම එක එක ස්පෙસિෆික් ඒරියාස්. specific marketing tactics. Fridge හදනවා නම් fridge එක අපි කොහොමද හදන්නේ, කොහොමද ඩිසයින් කරන්නේ, ඒකේ price එක කොහොමද, ඒක අපි outlet එකේ කොච්චර කාලයක් තියෙනවද, කොහොමද promotions කරන්නේ, services කොහොමද දෙන්නේ, අන්න ඒ වගේ එක එක specific areas ගැන තමයි ඒකෙදි කතා කරන්නේ. strategic marketing plan එකේදී සමස්ත අපේ target market එක කොහොමද, අපි deliver කරන value proposition එක මොකද්ද, අපිට තියෙන best market opportunity එක මොකක්ද, අන්න ඒ වගේ broad areas ගැන තමයි කතා කරන්නේ. දෙවෙනි එක කියන broad marketing objectives and strategies තමයි ඒකේ තියෙන්නේ. අරකේ තියෙන්නේ specific actions, මොන හරි පොඩි පොඩි දේවල් වල තියෙන specific actions තමයි තියෙන්නේ. එතකොට strategic marketing plan එකක් හැමතිස්සෙම concerned with overall and long term organizational directions. මේව long term අරක tactical marketing plan එක day to day basis තමයි යන්නේ. performance එක සහ result එක ඒ day to day basis එකෙන් තමයි බලන්නේ. හරිනේ? තේරුණාද ඒක? මොනවද ප්‍රශ්න තියෙනවා නම් chat එකට හරි දාන්න. අපි ඉස්සරහ දැන් කවඩි. හරි. මේ තියෙන්නේ strategy and tactics modern weeb එක. ඒ කියන්නේ strategic orientation නුයි tactical orientation. ඒ කියන්නේ මේ තියෙන management levels, ඒ levels වලට ගොඩාක්ම අදාළ වෙන්නේ මොකක්ද කියන එක අපි හැමෝම දන්නවා. board of management එකට ගොඩාක් يعني board of directors වල ගොඩාක් සැලකිලිමත් වෙන්නේ strategic long term ඒවා. ඒකයි ඊළඟට senior management එකටත් එහෙමයි middle management එකට දෙකම නිකන් සාමාන්‍යයෙන් balance කියන්නේ දෙකම බලන්න වෙනවා. operational day to day නේ ඒගොල්ලෝ. ඒ හින්දා ඒගොල්ලන්ට වැඩි අවධානයක් යොමු කරන්න සිද්ධ වෙන්නේ tactical orientation එකට. එහෙම නැත්නම් tactical marketing plans වලට. ඒකයි එතනින් කියන්නේ එතන ලොකු දෙයක් නැහැ. කවුද අපි ඉස්සරහට හරි. මේ strategic planning එක ඇත්තටම මේ අපි මාතෘකාව තියන්නේ market oriented strategic planning කියලා. ඒක strategic planning කියලා කිව්වට ඕක process එකක්. planning විතරක්ම නෙමෙයි. planning, implementing and controlling. හරිද? ඔය planning කියන එක මට චුට්ටක් දෙන්න. හරි. ඔය planning කියන stage එකේ ඔය තියෙනවාද corporate planning, division planning, business planning and product planning කියලා. ඕක තමයි මම මුලින්ම කිව්වේ. ලොකු business එකක් ගත්තාම ඒකේ ප්‍රධාන organizational levels 4ක් තියෙනවා. ඒ හැම එකකටම අදාළ planning අපි කරන්න ඕන. ඒකයි එතන අර arrows දාලා අපි උඩ ඉඳන් පටන් ගත්තාම යට වෙනකම් කරන්නේ. ඒක හැම එකක්ම link වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි corporate planning කරන දැන් අපි corporate plan එකක් හදනකොට ඒක product එකටත් අදාළ වෙනවා. ඒ කියන්නේ අපි හිතමු environmental friendly කියන theme එකෙන් නම් අපි යන්නේ product එකත් එන්න ඕනේ ඒ විදිහට. ඒකයි අර ඒක නිකන් flow එකක් විදිහට යන්නේ උඩින් පටන් අරගෙන. ඊට පස්සේ organizing and implementing අපි organize කරලා implement කරනවා. ඊළඟට හැමතිස්සෙම අපි implement කරපු strategies හරිද කියලා බලන්න ඕන controlling stage එකේදී. අපිට implement කරාට පස්සේ අපිට හම්බෙච්ච results අපි measure කරලා බලන්න ඕන. ඒ අපි බලාපොරොත්තු වෙච්ච තරමට results නැත්නම් ඒකට corrective actions මොන හරි ගන්න ඕන. ඊට පස්සේ අර ඒක rotate වෙවි යනවා. හරිද? ඒ කියන්නේ market එක හැමතිස්සෙම change වෙනවානේ. ඒ market customers ලගේ market එකේ change වෙන opportunities අනුව අපි හැඩ ගැහෙන්න එපා. ඒකයි මේ අර controlling ඉඳන් ආපහු මේ planning stage එකට එන්නේ. මේක අර rotate වෙවි යන්නේ. ඒක කියන්නේ මේක end එකක් නැහැ. මේක කැරකි යනවා. මොකද change වෙන නිසා නිතර.
ඊළඟට අපි යමු ඉස්සරහට. අපි දැන් කතා කරමු මොකද්ද මේ corporate strategic planning කියන්නේ කියලා. හරි. corporate strategic plan එකටම අපි දැනගන්න ඕන corporate strategic plan එකක් කියන්නේ ඒක හදන්නේ මුළු enterprise එකටම මුළු company එකටම. හරිද? එතකොට decision on the amount of resources to allocate to each division. මේකෙදී අපි decide කරනවා මේ එක division එකට අපි කොහොමද resources allocate කරන්නේ. හරිද? එතකොට මොන දැන් මම හැමදෙස්සම හැම ලොකු business එකක් ඔළුවේ තියාගෙන ජෝන් කීල්ස් එහෙම නැත්නම් නව ලෝකෝගේ ලොකු business එකක් ඔළුවේ තියාගෙන ඉන්න මේ මුළු පාඩම් පුරාවට. එතකොට ලේසි. මේ එක divisions වලට කොහොමද resource allocate කරන්නේ? එහෙම නැත්නම් අපිට මේ stage එකේදී අපිට තීරණය කරන්න සිද්ධ වෙනවා මොන business එක දිගටම run කරගෙන යන්නේ. පාඩු ලබන මොකක් හරි එක division එකක් තියෙනවා නම් ඒක අයින් කරලා දානවද? එන්නේ ඒ වගේ තීරණ මේකේ ගන්න වෙන්නේ ටිකක් අර තදබල තීරණ. හරිද? එතකොට all corporate headquarters undertake 4 planning activities. මේ planning ඔය හතර මතක තියාගන්න. මේක ඉස්සරහට දිගටම link වෙනවා. ඒ කියන්නේ ඔය හතර තමයි ඉස්සරහට යන්නේ. පළවෙනි එක defining the corporate mission. එකටම අපි corporate strategic plan එකක් හදනකොට අපේ mission එක determine කරලා ඉන්න ඕන. ඒක හරියට define කරලා ඉන්න ඕන. ඊට පස්සේ establishing strategic business units. හරි. ඊළඟට අපි දැන් හිතන්න මේ කලුතෙන් පටන් ගන්න එකක් හරි එහෙම හිතන්න ඕනේ. කොහොම හරි පොඩි අර තියෙන අණු කොටස් තියෙනවනේ පොඩි මේ business මේ units අන්න ඒවා ටික establish කරලා ඉන්න ඕනේ. ඊට පස්සේ ඒවට අදාළව resources මේ to assign resources to each strategic business unit. ඒක business unit එකට අදාළව resources දෙන්න ඕන. ඊට පස්සේ ඒකට තියෙනවා නම් grow and opportunities ඒවට අවශ්‍ය වෙන විදිහට strategies හදන්න ඕන. හරිද? grow and opportunities තියෙනවාද කියලා හොයලා බලන්න ඕන. එහෙම අවස්ථා තියෙනවා නම් ඒවට මේ resources දෙන්න ඕන. මෙතන ඔය assessing growth opportunities කිව්වට ඕක ඇතුලේ grow වෙන්නේ නැති අවස්ථාවක් තියෙනවා. හිතන්න business unit එකක් තියෙන්න පුළුවන්. හැමදාම මේ ලාභ නැහැ. අර මේ ව්‍යාපාරයට ඒක තියා යන එක ඇත්තටම ලොකු පාඩුවක් වගේ නම් එතකොට ඔය growth opportunities නෙමෙයි. අපි ඒවට කියනවා down size කරන්න වෙනවයි කියලා. එතකොට ඒක business unit එකක් අයින් කරලා දිගටම අනිත් ඒවට resources දාලා කරගෙන යන්න පුළුවන්. එතකොට ඔය කොටස් හතර මතක තියාගන්න corporate strategic plan එකක් හදනකොට එකටම mission එක define කරන්න ඕනේ. ඊට පස්සේ business unit establish කරන්න ඕනේ. ඊට පස්සේ ඒවට resources දෙන්න ඕන. ඊට පස්සේ ඒවට growth opportunities මොනවාරි තියෙනවා නම් ඒවා බලලා ඒවට strategies හදන්න ඕන. නැත්නම් මේ ඒවට අදාළව new business opportunities plan කරන්න ඕන. ඔය ටික තමයි steps හතර. ඕක තමයි ඉස්සරහට දිගටම යන්නේ. අපි බලමු කොහොමද mission එකක් කොහොමද define කරගන්නේ කියලා. Define the corporate mission. හරි. mission එකක් කියලා සාමාන්‍යයෙන් අපි කියන්නේ to accomplish something. හරිද? ඒ කියන්නේ මොකක් හරි දෙයක් අර accomplish කරගන්න ඕන. ඒක තමයි කියන්නේ vision එක නෙමෙයි. vision එකට පස්සේනේ mission එක එන්නේ. mission is a purpose statement. ඇයි අපි මේ ඉන්නේ? අපි මේ ව්‍යාපාරේ ඉන්නේ කිය අරමුණ මොකද්ද කියන එක. purpose statement කියන්නේ ඒකයි. A mission provides employees with a shared sense of purpose, direction and opportunities. mission එක හැමතිස්සෙම employees ලට නිකන් අරමුණක් දෙනවා. ඇයි අපි මේ මෙච්චර මැරිගෙන වැඩ කරන්නේ? මොනවා ගන්නද? මොකක්ද අපේ ultimate target එක? direction එකක් සපයනවා. සහ අවස්ථා උදා කරලා දෙනවා ඒක ළඟා කරගන්න. mission එක ඒ කියන දේවල් හැම එකක්ම include වෙන්න ඕන. ඒකයි ඒවා purpose statement එකක් කියලා කියන්නේ. හරිද? එතකොට චුට්ට පහළට යම් කවුද? හරි. අපි mission statement එකක් හදනකොට to define company mission define කරනකොට අපි classic questions කිහිපයකට අවධානය යොමු කරන්න ඕනේ. මේක පීටර් ඩ්‍රකර් තමයි කියන්නේ. ඔයාලා ලියාගෙන නැත්නම් මේවා කරගන්න. ඒක හඳුන්වලා දීලා තියෙන්නේ පීටර් ඩ්‍රකර්. මෙන්න මේ කියන areas වලට අදාළව අපිට answers තියෙන්න ඕන කියලා එයා කියනවා. එයා අහනවා අපි mission statement එක හදනකොට මොකක්ද අපේ business එක? What is our business? ඒක තමයි පළවෙනි point එක. ඔයාලා ලියා ගන්න නම් ලියා ගන්න පළවෙනි එක what is our business?
ඊළඟට who is the customer? අපේ customers ලා කවුද? mission statement එක ඒකත් සඳහන් වෙන්න ඕන. What is the value to the customer? අපි මොකද්ද customer ට දෙන value එක? හරිද? What is the value to the customer? What will our business be? අපේ business එක කොයි තත්ත්වයටපත් වෙයිද? අර මම කිව්ව හැමසෙම purpose statement එකක් කියලා what will our business be? සහ what should our business be? අපේ business එක අර should එකක් දාපුවම නිකන් අර යුතුයි වගේනේ emphasize කරලා කියනවා. These simple sounding questions are among the most difficult a company will ever have to answer. හැබැයි අර කොච්චර අපි mission statement එකක් හැදුවත් මේක හරි අමාරුයි මේ accomplish කරගන්න. ඉතින් ඒනොට මේ කියන කොටස් අනිවාර්යයෙන්ම අන්තර්ගත කරන්න ඕන කියලා කියනවා පීටර් ඩ්‍රකර්ට අනුව mission statement එකක. හරි. ඊළඟට අපි අපේ කැම්පස් එකේ අමිතින විෂන් එක කියලා කියන්නේ අර ඇත්තටම අපිට අර ළඟා කරගත්ත නොහැකි ඇත්තටම ළඟා කරගන්න අපහසුම දේ. නමුත් අපි විෂන් එකකට දාගන්නේ ඒ වගේ එකක්. විෂන් එක කියලා කියන්නේ අපේ අරමුණ අපි කියන්නේ අපි අයි බිස්නස් එක පවත්වාගෙන යන්න කියන්නේ. ඔය කියන්නේ අපේ විෂන් එක developing globally competent citizens through our education. දැන් බලන්න ඕකේ තියනවාද කියලා what is our business? ෂූට් එක පහළට යන කවුද? හරි තියන්න. හරි මේකේ කියනවනේ developing globally competent citizens through our education. දැන් මේක කියවනකොටම තේරෙනවා මේක මොකක් හරි education සම්බන්ධ දෙයක්. ඒතර business එක identify කරගන්නවා. හරිද? එතකොට මෙයා අපේ customers ලා කවුද කියලා එක globally competent citizens කියන්නේ ඇත්තටම අර මුළු ලෝකයේත් එක්කම තරඟ කරන්න පුළුවන් පුරවැසියෙක් නිර්මාණය කරන එකනේ. එතකොට අපේ customers ලාම හඳුනා ගන්න පුළුවන්. හරිද? එතකොට for a sustainable future drawing inspirations from our cultural heritage and wisdom. ඇයි අපි ඉන්නේ what will our business be, what should our business be කියන questions වලට answers ඔකේ තියෙනවා. එහෙම අර කඩලා ගත්තොත් ඒකයි කියන්නේ අර ඒ කියන areas ඔක්කොම cover වෙන්න ඕන කියලා mission statement එකක් හදනකොට. ඊළඟට ඔහොම පහළට යමු. හරි. දැන් AQ mission statement එකක් හදනකොට අර ඇතුළත් ප්‍රශ්න පහක් තියෙනවා. ඒක ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒවට answers දෙන්න ඕනේ කියලා මෙතන ආයෙත් කියනවා. හොඳ mission statement එකක් වෙන්න නම් කරුණු පහක් ඇතුළත් වෙන්න ඕනේ කියලා. පළවෙනි එක තමයි පහකට වැඩි තියෙනවා. මම 6ක් විතර තියෙනවා. හරිද? පළවෙනි එක තමයි මේක market oriented වෙන්න ඕන. මේක නිකන් market එකට ගැලපෙන්න ඕන. market කියන්නේ කම්පැනි එක පැත්තෙන් හිතන්නේ නෙමෙයි මාකට් එක. අපි හැමස්සෙම එහෙමනේ හිතන්නේ. මාකට් ඔරියන්ටඩ් වෙන්න ඕන, රියලිස්ටික් වෙන්න ඕන, ස්පෙસિෆික් වෙන්න ඕන. අපිට මේක රියලිස්ටික් යථාර්ථ කියන්නේ අපිට අචීව් කරගන්න පුළුවන් දෙයක්. නිකන් ඩ්‍රීම් එකක් නෙමෙයි. දැන් විෂන් එකේදී නිකන් අර එහෙම ඩ්‍රීම් එකක් වගේ නේ අචීව් කරගන්න හරි අමාරුයි. නමුත් මිෂන් එක කියන එක අපිට අචීව් කරගන්න පුළුවන් අර රියලිස්ටික් දෙයක් වෙන්න ඕන, සහ ස්පෙસિෆික් වෙන්න ඕන. ඒක පළවෙනි එක. Market oriented, realistic and specific. දෙවෙනි එක තමයි they focus on a limited number of goals. දැන් අපි මේකත් කරනවා කියලා ගොඩාක් goals ඇතුළත් කරගත්තොත් මිෂන් එකට බලන මනුස්සය confuse වෙනවා. ඒ හින්දා අපි ඇතුළත් කරගන්න ඕන limited number of goals. නිකන් හිතන්න මොකක් හරි ආයතනයක් තියෙනවා. එයා කියනවා මම 6 කියන්නේ වැඩි quality එකකින් භාණ්ඩ දෙනවා. ඔයාට අමතර සේවාවන් ගොඩාක් දෙනවා. ලොකු distribution range එකක් cover කරනවා. මම minimum price එකක් maintain කරා යන්නේ. ඔහොම කිව්වම මිනිස්සෙක් බලනවනේ මෙහෙම කරන්න පුළුවන් ඇත්තටම කියලා. ඒ හින්දා හැමතිස්සෙම මේ අර limited number of goals එකේ යනකොට ලේසි කෙනෙක්ට mission එක තේරුම් ගන්න. දෙවෙනි එක තුන්වෙනි එක they stress the company's major policies and values. හරි, they stress the company's major policies and values. The narrow range of individual direction, so employees act considering an important issues. අපේ ආයතනයේ තියෙන කිසියම් values තියෙනවානේ, policies තියෙනවානේ. අන්න ඒවත් මේක චුට්ටක් highlight කරලා තියන්න ඕන.
හරිද? ඒක අර කලින් අපේ එකේ තියෙනවා නේද from our cultural heritage and wisdom අර ඒ වගේ නිකන් අර values තියෙනවානේ ඕනම ආයතනයකට ආවේනික වෙච්ච අන්න ඒ දේවල් මේන්ටේන් කරන් යන්න ඕන. ඒවා ඇතුළත් වෙන්න ඕන. ඊළඟට හතරවෙනි එක they define the major competitive spheres within which the company will operate. ඒ කියන්නේ what is the industry එයා ඔපරේට් වෙන ඉන්ඩස්ට්‍රි එක මොකක්ද? ඒ කියන්නේ ඒකත් අතුලත් වෙන්න ඕන. නිකන් මිෂන් එක නිකන් ලියලා තිබ්බට මේ මොක එක මිෂන් එකක්ද කියලා අපිට බැලුවබලමට අඳුන ගන්න බැරි නම් වැඩක් නැහැ. දැන් අපේ මිෂන් එක කියපුවාම අපිට තේරෙනවා මේක මොකක් හරි এডুকেෂනල් ඉන්ස්ටිටියුට් එකකට අදාළ මිෂන් එකක්. මොකක් හරි හොස්පිටල් එක මිෂන් එකක් අරන් කියලා බලන්න ඔයාලට තේරෙයි මේක මොකක් හරි හෙල්ත් සෙක්ටර් එකට අදාළ මොකක් හරි මේ ඉන්ස්ටිටියුට් එකක මිෂන් එකක් කියලා. හරි ඒ වගේ අපි ඔපරේට් වෙන ඉන්ඩස්ට්‍රි එක ගැන අනිවාර්යයෙන්ම සඳහන් වෙන්න ඕන. ඒ වගේ මේකේ අර මාකට් සෙග්මන්ට් එක කොහොමද අර ඒ වගේ දේවල් ඇතුළත් වුණාට ඒ ප්‍රශ්නයක් නැහැ. ඊළඟට the take a long term view. long term view එකක් මේ අදහෙට achieve කරගන්න දෙයක් නෙමෙයි. සෑහෙන long term view එකක් වෙන්නත් ඕන. සහ මේක ගොඩාක් ලොකු වෙන්නත් බෑ. meaningful වෙන්න ඕන, memorable වෙන්න ඕන. අනවශ්‍ය විදිහට ලොකු එකක් වෙන්නත් බෑ. මිනිස්සුන්ට ඔලුවට යන්නේ නැහැනේ. එතකොට ඔය කියන කාරණා ටික තමයි මිෂන් ස්ටේට්මන්ට් එක ඇතුළත් වෙන ප්‍රධාන characteristics පහට තියෙන්නේ. ඒකට දැන් අපි මේ කතා කරේ corporate strategic planning කරනකොට ඒකේ පළවෙනිම activity එක. ඒ කියන්නේ defining the corporate mission. අපි ඊළඟට යනවා establishing strategic business unit. දැන් අපි ඔන්න mission එක හදලා ඉවරයි. දැන් අපි බලන්න යන්නේ strategic business කොහොමද establish කරගන්නේ කියලා. හරි. strategic business unit එකක් කියලා කියන්නේ මම අර කිව්වනේ හැමතිස්සෙම ඒක නිකන් ලොකු ව්‍යාපාරයක් කරන් හිතන්න එතකොට ලේසි කියලා. They should identify different business that the company carried out to the market. ලොකු කම්පැනි එකක් මාකට් එකට ගෙනියන තව පොඩි පොඩි සේවාවන් මොන කියන්නේ පොඩි පොඩි බිස්නස් මොනවද කියන එක තමයි. ගොඩක් වෙලා large business තමයි මේක කරන්නේ පොඩි පොඩි කියන්නේ. අපි නිකන් හන්දි දින කඩයක් අරගෙන ඔක බැලුවට ඔක හොයාගන්න හම්බෙන්නේ නැහැ. දැන් එක අපි හිතමු දැන් නවලෝක ගමුකෝ. නවලෝක හොස්පිටල්ස් තියෙනවා, නවලෝක ලී බඩු තියෙනවා. එතකොට එකකට එකක් වෙනස් මේ කොටස් දෙකක් මේක යටතේ තියෙන්නේ. එතකොට මේ දෙක වෙන වෙනම ඇනලයිස් කරලා නොබැලුවොත් අපිට පැටලෙනවා. ඒ කියන්නේ මොකක්ද හොඳට ඔපරේට් කරන්නේ, මොකකටද රිසෝසස් වැඩිපුර දෙන්න ඕන, අන්න ඔය කියන කාරණා හොයාගන්න බැරි වෙනවා. අපි මේවා එකට දාලා කරති. ඒකයි වෙනම ස්ට්‍රැටජික් බිස්නස් යුනිට්ස් විදිහට මේවා පැති දෙකකට බෙදාගෙන ඒවට වෙනම ස්ට්‍රැටජිස් හදාගෙන වෙනම ඉවැලුවේෂන් කරගෙන යන්නේ. ස්ට්‍රැටජික් බිස්නස් යුනිට් එකක තියෙන ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා. හරිද? එතකොට it's a single business. මේක ස්වාධීනව කටයුතු කරන ඒකකයක්. single තනි එකක්. ඒකට අදාළව related business තියෙනවා. or collection of related business. හරිද? ඒකට අදාළ පොඩි පොඩි උපකරණ සේවා දෙන මොන හරි පොඩි පොඩි related businesses තියෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. එයාට අදාළව විශේෂිත වෙච්ච competitors ලා වෙනම පිරිසක් ඉන්නවා. දැන් අපි හිතමු නවලෝක hospitals ගත්තොත් ඒකට ලංකා hospitals තියෙනවා. තව private hospitals ගොඩක් තියෙනවා. තව government එකේ hospitals වලින් තරගයක් එල්ල වෙනවා. අර ඒ වගේ ඒකට හැබැයි ලී බඩු එකට වෙනම set එකක් ඉන්නවා. එතකොට එයාට අදාළ competitors ලා වෙනම ඉන්නවා. It has a manager responsible for the strategic planning. ඒක business unit එකට අදාළව manager කෙනෙක් ඉන්නවා. එයාගේ මේ ඒකේ planning කරන්න profit එක performance එකට වග කියන්න වෙනම manager කෙනෙක් ඉන්නවා. එතකොට ඔය කියන කාරණා තුන තමයි strategic business unit එකකට අදාළ වෙන characteristics. එතකොට මේක strategic business unit එකක් ආරම්භ කිරීමේ පිහිටුවා ගැනීමෙන් අරමුණ වෙන්නේ එක business unit එකට අදාළව appropriate strategies වෙන වෙනම හදාගෙන ඒක අර manage කරලා යන්න තියෙන පහසුව නිසා. එතකොට ඒක evaluate කරන්න පුළුවන් අපිට වෙන වෙනම පහසු වෙනවා. හරිනේ? එතකොට ඔන්න දැන් අපි establish කරලා ඉවරයි strategic business unit එක. ඊළඟට තුන්වෙනි stage එක තමයි assigning resources to each strategic business unit. දැන් අපි ඒක පිහිටවල ඉවරයිනේ. පිහිටුවට පස්සේ ඔන්න දැන් ඒකට resources දෙන්න තමයි තියෙන්නේ. කබඩි පහලට යන්න. ඔය තියෙන මම කියපු මේ
characteristics තුන. තව පහළට purpose of establishing business unit ඒවා තියෙනවා. ඊළඟට ඔන්න දැන් අපි තුන්වෙනි corporate strategic plan එකක් හදනකොට ඒකේ කොටස් හතරක් තියෙනවා කිව්වා. එකටම mission එක, ඊට පස්සේ establish කරන්න ඕන strategic business unit එක, units එකක් නෙමෙයි කිහිපයක්. ඊට පස්සේ ඒවට අදාළව resources ලබා දෙන්න ඕන. දැන් මේක steps දෙකකට යන්නේ. පළවෙනි එක තමයි අපි ඇනලයිස් කරලා බලන්න ඕන අපේ තියෙන current business portfolio එක මොකක්ද කියලා. දැන් මේ අපි හිතමු අපි ඉන්නේ නවලෝක කියන ලොකු ව්‍යාපාරයක branch එක. අපි හිතමු hospital. එතකොට මේ strategic business unit එකේ මේ current portfolio එක කොහොමද කියලා බලන්න ඕන. current business portfolio එක කොහොමද කියලා ඒක ඇනලයිස් කරලා බලන්න ඕන. Or strategic business units and decide which SBU should receive more or less or no investment. දැන් ඔන්න අපි ඒ කියන hospital එක analyze කරලා බැලුවා, evaluate කරලා බැලුවා කොහොමද යාගේ performance, යාගේ current business portfolio එක කොහොමද. ඊට පස්සේ එයාලගේ ලී බඩු තියෙනවනේ, ඒ company එක analyze කරලා බැලුවා. ඊට පස්සේ එයාලගේ මං හිතන්නේ ඔය resto කියන්නේ මොන හරි තියෙනවා තව ඔය hotels වගේ. එතකොට ඒවත් analyze කරලා බලලා අපි අඳුන ගන්නවා මේ වලින් හොඳට perform කරන්නේ කවුද, මේ වයින් අඩුවෙන් perform කරන්නේ කවුද, කාටද වැඩිපුරම මේ weaknesses තියෙන්නේ, එයාට තව investment කරන එක ඵලදායිද, එහෙම නැත්නම් එයාගේ තියෙන ටිකත් අරගෙන තව අර හොඳට perform කරන එක්කෙනාව run කරනවද. අර ඒ වගේ අපිට analyze කරලා බලන්න පුළුවන් එක එක්කෙනාව වෙන වෙන. පළවෙනි stage එක ඒක. ඊළඟට දෙවෙනි එක develop growth strategies. දැන් ඔන්න growth strategies බලන්නයි තියෙන්නේ. ඒ කියන්නේ මේකට කියන්නේ දැන් මේ පවතින එකට මොන හරි තව බිස්නස් එකතු කරනවද, ප්‍රොඩක්ට්ස් කියන්නේ තව මොන හරි මේකේ grow කියන්නේ තව දැන් ඉන්න ටාගට් මාකට් එකට එහා ගිහලා තව මේ වෙන කන්ට්‍රීස් වලත් මෙයාව පිහිටවනවද, එයාව මේකේ එක්ස්පෑන්ඩ් කරනවද කියන දේවල් බලන්න ඕන develop growth strategies කියන එකේ යටතේ. චිට පහලට යම් බලන්න කවදි. කොහොමද යන කවදි? ඔය හරියට. හරියට. මම කිව්වා අර අපි බලන්න කියවන්නේ develop growth strategies කියන එක හැමතිස්සෙම growth strategiesම වෙන්නේ නැහැ. ඒක downsizing උනත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හරියට perform කරන්නේ නැති එකක් අයින් කරලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් perform වෙන්න අවස්ථාව සලසලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ grow කරන්න පුළුවන්. අනිත් පැත්තට downsize කරන්න පුළුවන්. ඔය develop growth strategies කියලා කිව්වට මේ දෙකම ඇතුළත් වෙනවා. ඒකත් මතක තියාගන්න. ඒකේ යටතේ ඊළඟට දැන් මේ අපි එකට කියවනේ මේ බිස්නස් මේ පෝර්ට්ෆෝලියෝ එක ඇනලයිස් කරන්න ඕනයි කියලා. අපි තීරණ ගන්න කලින් මේ ග්‍රෝ කරනවද ඩවුන්සයිස් කරනවද කියන එක කරන්න කලින් මෙයාව ඇනලයිස් කරලා බලන්න ඕනේ. ඇනලයිස් කරන්න නම් අපිට මොඩල්ස් දෙකක් තියෙනවා. පළවෙනි එක Boston Consulting Group model. අපි ඒක short form එකකින් කියනවා BCG growth share matrix කියලා. ඊළඟට දෙවෙනි එක General Electric model. ඒක නම් කතා වෙන්නේ නැහැ. පළවෙනි එක විතරයි කතා වෙන්නේ. අපි යමු පළවෙනි එකට. දැන් මේ අපි strategic business unit එක يعني business portfolio එක analyze කරන්නයි යන්නේ. හරි. ඔය තියෙන්නේ BCG growth share matrix එක. අපි ඕකේ අරන් තියෙනවා පැති දෙකක්. එක පැත්තක් තමයි relative market share එක. ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ මේ කියන ස්ට්‍රැටජික් බිස්නස් යුනිට් එකට කොච්චර ෂෙයා එකක් තියෙනවද? දෙවෙනි එක මාකට් growth rate එක. මේකටම තමයි අපි කියන්නේ මාකට් attractiveness එක කියලා. ඒ කියන්නේ මෙයා කොච්චර ඉක්මනින් මේ ෂෙයා එක වර්ධනය කරගන්න. තමන්ට තියෙන කොටස කොච්චර ඉක්මනින් වර්ධනය කරගන්නවා. මෙයාට තියෙන බාධක කොහොමද? කියන්නේ කම්පිටිටර්ස්ලාත් අද බල විදිහට ඉන්නවනම් මෙයාට ඉක්මනට grow වෙන්න බෑ. කම්පිටිටර්ස්ලා අඩුද වැඩිද? අන්න ඒ කාරණා ටික market attractiveness එක එහෙම නැත්නම් market growth rate එක කියන කොටසට තමයි අයිති වෙන්නේ. එතකොට එහෙම බලපුවහම අපි එකටම බලමු question mark කියන කොටස. question mark කියලා කියන්නේ relative market share එක අඩුයි. එයාට තියෙන market share එක අඩුයි. නමුත් හරිම attractive මේ market එකක් තමයි තියෙන්නේ. කියන්නේ එයා හරි ඉක්මනට growth වෙනවා. grow වෙනවා. හරිද? එතකොට ඒ වගේ කෙනෙක්ට අපි කියනවා question mark
ස්ට්‍රැටජික් බිස්නස් යුනිට් එකක් කියලා. එහෙම නැත්නම් එයාට තව නමක් කියන ප්‍රොබ්ලම් චයිල්ඩ් සිටුේෂන් එකේ එයා ඉන්නේ කියලා. ප්‍රොබ්ලම් චයිල්ඩ් සිටුේෂන්. ඒතර මේ වගේ වෙලාවක ගන්න ස්ට්‍රැටජිස් මොනවද කියලා ඉස්සරහට ඩිස්කස් කරනවා. එතකොට මේ වගේ වෙලාවක අපි නිකන් කතා කරමු. මෙයාට ඇත්තටම දැන් ඕන වෙලා තියෙන්නේ යා හොඳට ග්‍රෝ වෙනවා. නමුත් එයාගේ මාකට් ෂෙයා එක දැන් අඩුයි. ඒක එයාට වර්ධනය කරගන්න පුළුවන්. මොකද එයාට පොටෙන්ෂල් එක තියෙනවා. මොකද එයා ඉක්මනට වර්ධනය වෙන කෙනෙක්නේ. එතකොට එයාට හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක්ට අපි අනිවාර්යෙන් ෆන්ඩ්ස් දෙන්න ඕන, රිසෝසස් ඇලොකේට් කරන්න ඕන. එහෙම නොකර එයාට ආයා ග්‍රෝ වෙනවා නේ ඔහේ ඉන්න දෙමු ටික කාලයක් යද්දී රිලේටිව් මාකට් ෂෙයා එක වැඩි වෙන්නේ කියලා නිකන් බලාගෙන හිටියොත් එයාට ෆන්ඩ්ස් රිසෝසස් අඩු නිසා එයා සමහර විට ඩොග් ස්ටේජ් එකට වැටෙන්න පුළුවන්. ඒ හින්දා හැමතිස්සෙම ඔබ්සර්ව් කරලා එයා ඒ ස්ට්‍රැටජික් බිස්නස් යුනිට් එකට අදාළ පහසුකම් ටික දෙන්න ඕන. ඒක තමයි ක්වෙස්චන් මාක් ස්ටේජ් එකේ ඉන්න ස්ට්‍රැටජික් බිස්නස් යුනිට් එකට අපිට ගන්න පුළුවන් ස්ට්‍රැටජිස් ඉස්සරහට කතා වෙනවා. අපි ඊළඟට යන ස්ටාර්ට් සිටුේෂන් එකට. ඒක තමයි හොඳම තැන. එතකොට මෙහෙම මතක තියාගන්න ලොකු කම්පැනි අපි නවලෝ කියලා ගමු. එතකොට ඒකට අදාළව මේ හතරම ඉන්න පුළුවන්. ඒකේ හොස්පිටල් ස්ටාෆ්ස් ඉන්න පුළුවන්. ඊළඟට එයාගේ ලී බඩු එක කැෂ් කව් වෙන්න පුළුවන්. එයාගේ අනිත් හොටෙල් ක්වෙස්චන් මාක් වෙන්න පුළුවන්. අර ඒ වගේ කලබෙමින් ඉන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. හැම එකම නවලෝ කියන්නේ හොඳ කම්පැනි එකක් හැමෝම ස්ටාර් ඇති එහෙම කියන්න බෑ. හරි එතකොට රිලේටිව් මාකට් ෂෙයා එකයි මාකට් growth rate එකයි දෙකම වැඩි නම් හයි නම් තියෙන්නේ අපි යාට කියනවා ස්ටාර් සිටුේෂන් එකේ ඉන්න කෙනෙක් කියලා. එතකොට මේ වගේ එකකට ආදම මෙයා ස්ටාර් ඉන්න නිසා මෙයාව ඔබ්සර්ව් කරන්න නැතුව ඉන්නත් බෑ. එයා ගැනත් බලන්න ඕන. එයාව මේ තියෙන තත්ත්වෙ දිතරම මේන්ටේන් කරලා යන්න ඕන සහ එයාව ඉම්ප්‍රූව් කරන්න ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක වැඩි කරන්න සර්විස් එකේ ක්වොලිටි එක වැඩි කරන්න ගන්න පුළුවන් ස්ට්‍රැටජිස් ඔක්කොම ගන්නත් ඕන. එහෙම නොකර නිකන් බලාගෙන හිටියොත් තව ඔයිට වැඩිය තද බල කම්පිටිටර්ස්ලා ඇවිල්ලා ඒ කියන්නේ එයාට තර්ජන එල්ල වෙන්න පුළුවන්. එයා ප්‍රොමෝෂන් හරියට කරේ නැත්නම් කස්ටමර්ස්ලා හැලිලා යන්න පුළුවන්. ඒ නිසා හැමතිස්සෙම ස්ටාර් සිටුේෂන් එකේ හිටියත් නිරන්තරයෙන්ම ඔබ්සර්ව් කරන්න ඕන. එහෙම නැත්නම් එයාව ওই කෑෂ් කව් වගේ සිටුේෂන් එකකට වැටෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේ එකකට වැටෙන්න පුළුවන්. මාකට් ෂෙයා එක තිබ්බත් මාකට් growth rate එක අඩු වෙන්න පුළුවන්. අපි බලමු ඊළඟට කෑෂ් කව් කියන එක. කෑෂ් කව් එකේ විශේෂත්වය මෙයා හරි ස්පෙෂල්. මොකද මෙයාගේ මාකට් ෂෙයා එක හොඳටම තියෙනවා. හැබැයි එයා grow වෙන්නේ හරිම හිමින්. ප්‍රශ්නයක් නැහැ. හිමීට grow වුණත් එයාට large මේ ෂෙයා එකක් තියෙනවා. එතකොට අනිවාර්යයෙන්ම large ෂෙයා එකක් තියෙනවා කියන්නේ මෙයා profits වැඩිපුර earn කරනවා. මෙයාට හොඳට revenues generate කරන්න පුළුවන්. එතකොට මෙයාගෙන් අපිට උදව් ගන්න පුළුවන් ඔය question mark එහෙම නැත්නම් dog stage එකේ ඉන්න කට්ටියව uplift කරගන්න. අර star situation එකකට වගේ ගේන්න. අර question mark stage එකේ ඉන්න අයව dog situation එකේ ඉන්න අයට උදව් කරන්න මේ cash cow ගෙන් generate වෙන profits අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි යාගේ විශේෂත්වය. දැන් dog situation එකේ ඉන්න කෙනෙක්ට මෙයාගේ both relative market share එකයි market growth rate එකයි දෙකම අඩු නිසා ඇත්තටම හිතෙනවා නම් ඇත්තටම අවුරුදු ගානක් තිස්සේ එහෙම නම් තේරුමක් නැහැ. මොකද company එකේ තියෙන resources waste කරන එකක් වෙන්නේ. ඒක ඒ තියෙන resources අපිට යොදවන්න පුළුවන් question mark වගේ ඉන්න කෙනෙක්ට. ඒ නිසා ඒ වගේ එකක් අපිට ඩවුන් සයිස් කරලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් හිතනවා නම් මෙයාව අර අපි කියන්නේ පවත්වාගෙන යන එක එක්තරා විදිහකට හොඳයි සම්පූර්ණයෙන්ම අයින් කරොත් සමස්ත ටෙක්නොලොජි එකත් එක්කම අපිට යන නිසා නිකන් මේන්ටේන් කරලා යන්න පුළුවන්. එහෙම නැත්නම් අලුත් මාකට් එකකට මෙයාව අඳුල්ලා දෙන්න දැන් තියෙන ටාගට් මාකටිං අය අර ඒ වගේ පොඩි පොඩි ස්ට්‍රැටජිස් වලට යන්න පුළුවන්. හරි. තා පහලට යන් අපි දැන් අර ස්ට්‍රැටජිස් ගැන ටිකක් වැඩිපුර කතා කරමු. මේ එක එක ස්ට්‍රැටජි මේ බිස්නස් යුනිට් වලට ගන්න පුළුවන්. හරි. එකටම තියෙනවා question mark. question mark ඉන්න කෙනෙක්ට එයාට දැන් එයාගේ market share එකත් වැඩි market share එක අඩුයි growth rate එක වැඩිනේ. එතකොට එයාව ඇත්තටම අපිට build up කරන්න පුළුවන්. build up කරන්න පුළුවන් those with high potential to become stars. එයාට මොකද potential එක තියෙනවා. මොකද එයා grow වෙනවා ඉක්මනට. ඒ හින්දා එයාව build up කරන්න ඕන. එයාට resources දෙන්න ඕන. එයා වෙනුවෙන් invest කරන්න ඕන. එහෙම කරේ නැත්නම් ඉක්මනට එයාට
උනත් වෙලා නිකන් ලික්විඩේට් වෙලා යන්න පුළුවන්. ඊළඟට ස්ටාර් සිටුේෂන් ඉන්න එක්කෙනෙක්ට අනිවාර්යයෙන්ම එයාගේ ඩොමිනන්ට් ෂෙයා එක මේන්ටේන් කරලා යන්න ඕනේ. එයාව හෝල්ඩ් කරලා යන්න ඕනේ. කියන්නේ පවත්වාගෙන යන්න ඕන. ඊළඟට කෑෂ් කව් කෙනෙක්ගෙන් අපි ජෙනරේට් වෙන revenues use the fund future products and question mark to help them gain question mark ඉන්න කෙනෙක්ට එයාගෙන් ජෙනරේට් වෙන profits revenues අපිට ඒ වගේ කෙනෙක් develop කරන්න යොදවන්න පුළුවන්. මෙයාව අනිවාර්යයෙන්ම build up කරන්න. එතකොට මෙයාගේ ප්‍රශ්නේ තියෙන්නේ එයා ග්ලෝවෙන් يعني එයා growth rate එක අඩුයිනේ. growth rate එක අඩු නම් අපිට බලන්න පුළුවන් ඇයි මෙයාගේ growth rate එක අඩු තදබල කියන්නේ competitors ඉන්නවද ගොඩක් එහෙනම් අපි promotion ටිකක් වැඩි කරා නම් හරි නේද? අර ඒ වගේ ඒවා ටිකක් බලන්න ඕනි. ඔතන නැති දේවල් ටිකක් මම කිව්වේ. ඊළඟට dog situation එකේ ඉන්න කෙනෙක් නම් ගොඩක් වෙලාවට අර ඒක තේරුමක්ම නැත්නම් එතනින් අයින් වෙන එක තමයි milking for whatever cash that can be generated. milking brand එකක් milking කරනවා. එහෙම නැත්නම් ඔය dog situation ඉන්න strategic business unit එකක් milking කරනවායි කියලා කියන්නේ ඒකෙන් යම් කිසි ප්‍රමාණයක හරි profit එකක්. එහෙම නැත්නම් ඒකේ තියෙන සම්පත් වලින් හරි මොකක් හරි cash يعني මුදලක් අපිට ජනනය කරගන්න පුළුවන් නම් යා විකුණලා හරි ඒව අරගෙන අපිට පුළුවන් අනිත් තියෙන question mark එකෙනෙක්ට හරි cash cow කෙනෙක්ට cash cow නම් වනේ question mark වගේ ඉන්න කෙනෙක්ට යොදවලා යාව build up කරන්න. එහෙම නැත්නම් හිතනවනම් මේ ඉන්න market එක හින්දා මේ ඉන්න target market එක හින්දා තමයි මෙයාගේ මේ market growth rate එකත් අඩු share එකත් අඩු කියලා අපිට පුළුවන් පොඩි niche market එකකට එහෙම නැත්නම් වෙනම target market එකකට යන්න මේ තියෙන product එක පොඩ්ඩක් improve කරලා. ඒක හරිම අඩුවෙන් වෙන්නේ අර immediate exit කියන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ. ඔය ටික තමයි එතනින් කතා කරන්න තියෙන්නේ. දැන් අපි කතා කරේ corporate strategic plan එක අධියර ටික activities ටික ඒකේ අපි එකටම කතා කරා mission එක කොහොමද define කරන්නේ ඊට පස්සේ strategic business unit කොහොමද establish කරන්නේ ඒවට resources allocate කරන්නේ resource assign කරනකොට අපි කිව්වා එකටම මේක මේ current business portfolio එක analyze කරලා බලලා ඒකට අදාළ growth strategies ගන්න ඕනේ එහෙම නැත්නම් downsizing කරන්න ඕනේ කියලා දැන් ඔන්න last activity එක assigning growth opportunities හරි අපි growth opportunities assign කරන්න යන්නේ මොනවාද මෙයාට ගන්න පුළුවන් කියලා grow වෙන්න මේක ටිකක් මේක චුර පහලට යන්න හරි ඔක්කොම තියට ඕක හරි විශේෂ මේක මේ පාස් පේපර් එකත් අහලා තිබ්බ 2019 වගේ මට මතක හැටියට ටිකක් ලොකුවට ලියන්න ප්‍රශ්නයකට අහලා තිබ්බා මේක මේ ටිකක් බලා ගන්න ඕක මේ රෝහිණි මැඩම් නිතර කියනවා වෙන වෙන පාඩම් වලට සම්බන්ධ කරලා කියනවා ඒව නම් මට තේරුනේ නැහැ මේ ඔය ස්ට්‍රැටජික් ප්ලෑනින් ගැප් එක ඒකේ යා ගොඩක් වෙලාවට ඒක මෙන්ෂන් කරන හින්දා කිචුටක් බලා ගන්න දැන් මොන අපි growth opportunities කියන්නේ ඒක strategic business unit වලට තියෙන එක නෙමෙයි strategic business unit එකකට grow වෙන්න තියෙන අවස්ථා මොනවද කියන එක තමයි බලන්නේ එහෙම නැත්නම් මෙයාට එන්න වෙන්න තියෙන තව business opportunities මොනවද කියන එක බලන්න යන්නේ. අපි ඒකේ යටතේ කතා කරනවා අපි new business එකක් plan කරනකොට කොහොමද කරන්නේ කියලා. ඒකෙදි analyzing existing and future desired sales. අපි දැන් අලුත් business එකක් පටන් ගන්නවා නම් හරිද? අලුත් business එකක් පටන් ගන්නවා නම් හරි තියෙන එකට මොන හරි add කරනවා නම් හරි අපි එකටම බලන්න ඕන අපේ strategic planning gap එකක් මොකක් හරි තියෙනවාද කියලා. හරිද? ඒ කියන්නේ strategic planning gap එක කියන ඉස්සරහට කතා වෙනවා. දැන් අපේ දැන්ට තියෙන sales උයි අපි කියන එකට current portfolio එක කියලා. ඒකයි අපිට ළඟා කරගන්න තියෙන අපි බලාපොරොත්තු වෙන sale desired sales. අන්න ඒ මට්ටමයි අතර තියෙන gap එකට අපි හිතමු නිකන් මේ සරල උදාහරණයක් කියන්නේ දැන් අපි current portfolio එක ඇතුලේ වැඩ මේ ඔපරේට් කරගෙන ඉන්නකොට අපිට අපි හිතමු sales නිකන් හරිම සරල උදාහරණයක් ලක්ෂයක් තියෙනවයි කියලා ඒ වුණාට අපේ capacity එක තියෙනවා ලක්ෂ 5කට. ඒතර ඔය අතර තියෙන gap එකට තමයි අපි කියන්නේ strategic planning gap එක කියලා. ඒකයි අර analyzing existing and future desired sales කියලා කියන්නේ. ඉතින් අදහස් වෙන්නේ ඒකයි කියලා බලනකො gap between future desired sales and projected sales ඔය description එකට කියන වචනේ තමයි strategic planning gap එක. හරි අමාෂා හරි. කවුරු පොඩ පහලට යමුකෝ.
හරි. ඔය තියෙන ස්ට්‍රැටජික් ප්ලෑනින් ගැප් එක මම කිය මේ ඩිසයිඩ් සේල්ස් ආ කරන්ට් පෝර්ට්ෆෝලියෝ එක අතර තියෙන වෙනස. හරි. එතකොට මේකේ එක අවස්ථාවලට අපි කතා කරමු. මේක ගාණක් එක්ක කියන්නේ පොඩි ගාණක් නෙමෙයි නිකන් අගයනුත් එක්ක මේ පේපර් එකක් මේ පේපර් එකේ ප්‍රශ්නයක් අහලා තිබ්බ එක බලමු. වෙලා තිබ්බොතින් එතකොට මේකේ මතක තියාගන්න අපේ ඩිසයිඩ් සේල්ස් නිකන් හිතන්න මෙතන ලක්ෂයයි මෙතන ලක්ෂ 5යි කියලා ඩිසයිඩ් සේල්ස් ලක්ෂ 5යි කරන්ට් පෝර්ට්ෆෝලියෝ එකේ සේල්ස් තියෙනවා ලක්ෂයක. අපි ඉන්ටෙන්සිව් මේකේ මේ ස්ට්‍රැටජික් ප්ලෑනින් ගැප් එක ෆිල් කරන්න පුළුවන් එක එක growth opportunities තමයි මේ පාට තියෙන්නේ. පළවෙනි එක ඉන්ටෙන්සිව් growth. මොනවා කරන්නත් කලින් එකටම ඉන්ටෙන්සිව් growth opportunities දාලා බලනවා අපිට ඩිසයිඩ් සේල්ස් achieve කරගන්න පුළුවන්ද කියලා. එහෙම බැරි නම් integrative growth opportunities අරගෙන බලනවා පුළුවන්ද කියලා. එහෙම බැරි නම් තමයි diversification growth strategies වලට යන්නේ. මොකද මේකේ තියෙන risk එක පහළින් නම් බැලුවොත් උඩට යනකොට risk එක එන්න වැඩි වෙනවා. හරිද? එතකොට එක ව්‍යාපාරයක් තියෙන්න පුළුවන් එයාට intensive growth දාගත්තාම එයාගේ desired sales fulfill වෙන. හරිද? එහෙම තියෙන්න පුළුවන්. එතකොට මේ දෙක අතර වෙනසට තමයි strategic planning gap එක කියලා කියන්නේ. paper එක අහුවොත් strategic planning gap එක කියලා කියන්නේ මොකක්ද කියලා ලියා ගන්න පැහැදිලි ඇති. මොකක් හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් චුට්ටක් ආය අහන්න පුළුවන්. chat එකට හරි දාන්න අපැහැදිලි තැනක් තියෙනවා නම්. හරි නේද? හරි. පහළට යමු කවදි. එතකොට මේ ඩිසයිඩ් කියන්නේ ස්ට්‍රැටජික් ප්ලෑනින් ගැප් එක අපිට ෆිල් කරගන්න තමයි එක එක ඔය growth opportunities එහෙම නැත්නම් strategies ඕන වෙන්නේ intensive growth strategies ඊළඟට integrative and diversification. දැන් මේකේ මතක තියාගන්න මේක යටතේ දැන් intensive growth කියපුවාම හැමතිස්සෙම business portfolio එක මේ ඉන්න current business එකේ ඇතුලේ ඉඳගෙන තමයි යා grow වෙන්නේ. හරිද? ඒකයි father growth මම දන්නේ මොකද growth within current business එක ඇතුලේ ඉඳගෙන ඊට පස්සේ integrative growth එකේදී related current business එක ඇතුලේ ඉඳන් අර නිකන් acquire කරගෙන අර backward ඒක ඉස්සරහට කියන්නම් කියන්නේ acquire කරගන්න අත්පත් කරගෙන ඒ කියන්නේ suppliers ලා වෙන්න පුළුවන් එහෙම නැත්නම් intermediaries ලා වෙන්න පුළුවන් අර එයාලා එක connect වෙලා grow වෙනවා වෙන්න පුළුවන් diversification කියන්නේ එක්කෝ වෙනම business එකක් පටන් ගන්නවා අලුතෙන්ම ඒක related වෙන්නත් පුළුවන් unrelated වෙන්නත් පුළුවන්. يعني දැන් පවතින ව්‍යාපාරයට සම්බන්ධ එකක් වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් හාත්පසින්ම වෙනස් එකක් වෙන්නත් පුළුවන්. ඒතකොට intensive growth එක යටතේ අපිට ගන්න පුළුවන් එක එක strategy මොනවාද strategies කියලා බලමු. පළවෙනි එක තමයි market penetration. පොඩ පහළට යමු කවඩි වල. හරි. intensive growth එක කියලා කියන්නේම කිව්වනේ එක හොඳට මතක තියාගන්න intensive growth එක තමයි අර current business portfolio එක එක්කම උඩින් තිබ්බ line එක ඊට පස්සේ integrative ඊට පස්සේ diversification. ඉතින් intensive growth එකේදී company එක business unit එක බලනවා මේ මට මේ තියෙන business එක ඇතුලෙන් grow වෙන්න opportunities මොනවද තියෙන්නේ කියලා. ඒකේ යටතේ දැන් මේ diversification කියන කැලල අතාරින්න මෙතන market penetration, product development, ඊළඟට market development. ඔය කියන කොටස් තුන ගැන තමයි intensive growth strategy එක යටතේ කතා කරන්නේ. බලමු market penetration එකේදී මොකද කරන්නේ කියලා. පොඩ පහළට යන් කවඩි. හරි. market penetration strategy. මේකෙදී විශේෂතම දේ looks for ways to increase the market share of its current products in their current market. කිසි දෙයක් කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඉන්න market එකේමයි ඉන්නේ. සහ එයාලගේ තියෙන product එකමයි දෙන්නේ. ඉතින් කොහොමද ඒක develop නැත්නම් growth strategy එකක් වෙන්නේ? grow වෙන්නේ කොහොමද? intensive growth වෙන්නේ කොහොමද? අපි නිකන් හිතනවානේ මේක කිසිම දෙයක් නැහැනේ ඉන්න market එකේම තියෙන product එකම. හැබැයි මේගොල්ලෝ කරන්නේ දැන් ඉන්න ටාගට් මාකට් එකේ මේ ප්‍රොඩක්ට් එක යූස් කරන ශීඝ්‍රතාවය වැඩි කරනවා. එහෙම නැත්නම් අපි හිතමු නිකන් සරල උදාහරණයක් කියන්න නම්බර්ස් ගැන හිතන්න එපා.
දැන් ටාගට් මාකට් එකේ ලක්ෂයක් ඉන්නවා. නමුත් මේ ප්‍රොඩක්ට් එක අපි ටාගට් කරන් ඉන්නවා මේ මිනිස්සු ලක්ෂයෙම මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්න කියලා. නමුත් 80000යි පාවිච්චි කරන්නේ. එතකොට ඉතුරු කට්ටියව ඉතුරු 20000 මේකට ආකර්ෂණය කරගන්න මොන හරි කරනවා. හරිද? එතකොට ඒ වගේ මේකේ තියෙනවා අපිට ඒ විදිහට ගන්න පුළුවන් දේවල් මොනවද කියන්නේ ප්‍රොඩක්ට් එකේ යූසේජ් එක වැඩි කරන්න පුළුවන්. මිනිස්සු මේක පාවිච්චි කරන ප්‍රමාණය වැඩි කරන්න පුළුවන්. දැන් ඔය කන්ඩිෂන් එකක් එහෙම සතියක්ම හරියට පාවිච්චි කරන්න එක දිගට එහෙම කියලා කියනවනේ. එතකොට amount එක අපි පාවිච්චි කරන frequency එක වාර ගණන වැඩි කරන්න පුළුවන්. පාවිච්චි කරන amount එක, ඒ කියන්නේ volume එක වැඩි කරන්න පුළුවන්. වාරයකට මෙච්චර ප්‍රමාණයක් පාවිච්චි කරන්න. එහෙම කියනවනේ. ඊළඟට අවස්ථාව මේක පාවිච්චි කරන අවස්ථාව එකින්කට වෙනස් කරලා කියන්න පුළුවන්. ඔයාලට මේ වෙලාවට නෙමේ ඔය මේ මතකදර මේක මං හිතන්නේ හරියනේ ඇති අමාශය බලන්න අමාශාරි කවුරු වැරදිනම් කියනකොට මාමයිට් එක ඉස්සර අපි කියන කොත්තු එකයි රොටි එකයි ඉන්දියාප් එක හැම එකම කන්න පුළුවන් කියලා කියන. එතකොට අර ඉන්න ටාගට් මාකට් එකම තමයි. නමුත් ඔකේෂන් එක වෙනස් කරලා තියෙනවා. එතකොට මේ ප්‍රොමෝෂන් හරහා ඇඩ්වර්ටයිසින් හරහා ඒක කමියුනිකේට් කරනවා. ඊළඟට other purposes වෙන මේක කැමරට ගන්න විතරක් නෙමෙයි බීම හදලා බොන්න එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒතර අර purposes වෙනස් කරලා තිනවා. ඒක එකක්. මේ market penetration strategy එක යටතේ කරන්න පුළුවන් එකක් තමයි product එක use කරන විදිහ ඉන්න customers ඇතුලේ එක වෙනස් කරන්න පුළුවන්. ඊළඟ එක තමයි competitors ලගේ customers ලා ඉන්නවනේ අන්න යාළුව attract කරගන්නවා. හරිද? එහෙම නැත්නම් මේක පාවිච්චි කරන්නේ නැති මම අර කිව්වේ 20000ක් ඉතුරුලා ඉන්නවා කියලා. අන්නේ එයාලව මේකට ඇට්‍රැක්ට් කරගන්න පුළුවන් මොන හරි කමියුනිකේෂන් කැම්පේන්ස් හරහා. දැන් මම කියන්නේ කම්පිටිටර්ස් ලගේ කස්ටමර්ස් ලව ඇට්‍රැක්ට් කරගන්න පුළුවන් කියලා. ඒකට ප්‍රධාන වශයෙන්ම කරන්න තියෙන්නේ මේ අපිට පුළුවන් ගොඩක් වෙලාවට ප්‍රයිස් සෙන්සිටිව් කස්ටමර්ස් ලා ඉන්නවනේ. දැන් අපේ ප්‍රොඩක්ට් එක ගන්න නැතුව වෙන කම්පැනි එක ප්‍රොඩක්ට් එකකට ගිහිලා තියෙන අපේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එකේ ප්‍රශ්නයක් හින්දා නෙමෙයි. එයාගේ අපේ ප්‍රයිස් එක වැඩි හින්දා. එතකොට අර ඒ වගේ ප්‍රයිස් සෙන්සිටිව් කස්ටමර්ස් ලා ටික ඕන ඇද ගන්න පුළුවන්. අපේ ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක පොඩ්ඩක් අඩු කරලා. එහෙම නැත්නම් මේක අර attract non users කියලා කියන්නේ දැන් අර හොඳම උදාහරණ ලෙක්චර් එකේදී කියපු අපි මොකක් හරි අර ජොන්සන් අර සෝප් එකට කියන්නේ මේක අර බබාගේ ඇඟේ ගන්න විතර නෙමෙයි අම්මටත් ගන්න පුළුවන් කියලා අර මට මතක නැහැ මොකද්ද බ්‍රෑන්ඩ් එක කියලා මේ එතකොට ඒක අම්මට නෙමෙයි අපි අර ප්‍රොඩක්ට් එක හදලා තියෙන්නේ බබාටනේ ඒ වුණාට අර non users වලට පාවිච්චි කරන්න කියලා කමියුනිකේට් කරනවා. ඒක එකක්. එතකොට ওই market penetration strategy එකේ යටතේ කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම එක තමයි increasing product usage among existing customer අනිත් එක attract non users and competitors customers. ඔය ටික තමයි තියෙන්නේ. පැහැදිලි ඇති කියලා හිතනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඊළඟට අපි යම් market development strategy එකට. අපි දැන් මේක කරලා බලනවා මේකෙන් අපිට අර strategic planning gap එක fill කරගන්න බැරි නම් අපි product development strategy එකට යනවා. product development strategy එකේ සමාවෙන් මේකේ මේ intensive growth එක යටතේ market penetration strategy එක කරලා ඒක නැත්නම් අපිට කරන්න පුළුවන් market development strategy එක. දැන් අපි තාම ඉන්නේ intensive growth එකේ. මට අමුතුකුණ අපි අනිත් එකට තාම ගියේ නැහැ නේ. කොටස් තුනක් තියෙනවානේ. product development strategy එක. market development strategy එක. product development තියෙන්නේ හරි කමයි. මම පෙරලන් හිටියේ market development. හරි product development එකේදී කරන්නේ මොකක් හරි අලුත් product එකක් අපි තියෙන market එකටම දෙනවා. අලුත් product එකක් තියෙන market එකටම. මේක හොඳට මතක තියාගන්න මේක චුට්ටක් risk. ඇයි අපි අපේ යම් කිසි කස්ටමර් බේස් එකක් හැදිලා තියෙන්නේ අපි දැන් නිෂ්පාදනය කරන ප්‍රොඩක්ට් එකට කැමති නිසා. මේ ඉන්න කට්ටියටම අලුත් ප්‍රොඩක්ට් එකක් දුන්නොත් සමහර විට ඒගොල්ලෝ අයින් වෙන්න පුළුවන්. අපෝ මේ මොකද්ද අපි කැමති හිටිය අරකටනේ ඒක දැන් වැඩි වෙන්නේ නැද්ද? දැන් අලුත් එකක්ද තියෙන. අර එහෙම වෙන්න පුළුවන්. හින්දා පොඩ්ඩක් අනිත් දෙකට සාපේක්ෂව ඕක චුට්ටක් රිස්ක් එක වැඩි. එතකොට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් මේකේ තියෙනවා නේද ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එකේ ඉම්ප්‍රූව්මන්ට් එකක් කරන්න පුළුවන් සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රොඩක්ට් එකකට යනවා කියන එක නෙමෙයි ඒ කියන්නේ අර ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එකේ ඉම්ප්‍රූව්මන්ට් එකක් කළා එහෙම නැත්නම් ස්ටයිල් එක වෙනස් කරලා දැන් ඔය ස්ටයිල් එක ගැන කතා කරනකොට
ඒක ඕන විදිහකට වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් harmful වෙන්නත් පුළුවන් මිනිසුන්ට. දැන් රතු පාටින් ප්‍රොඩක්ට් එක දිගටම ඇවිල්ලා එකපාර ඒක කළු පාට කරොත් මිනිස්සු එකපාර කන්ෆියුස් වෙන්න පුළුවන්. ඒක අර රිස්ක් කියලා කියන්නේ, රිස්ක් එක වැඩි කියලා කියන්නේ. ඊළඟට තව දෙයක් මේක රිස්ක් එක වැඩි වෙන්නේ මේක හදන්න යන cost එක තියෙනවනේ. This option is relatively high risk because of the cost of developing new product. ඒක ඉන්න කස්ටමර්ස් රටම තමා දෙන්නේ. ඒකට ඒක හදන්න වෙනම cost එකක් යනවනේ. ඒ නිසා ඒකත් රිස්ක් එකක් විදිහට තමයි දකින්නේ. හරි නේද? ස්ටයිල් ඒක තමයි ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් ස්ට්‍රැටජි එකේ මතක තියාගන්න ඕන. අපි කලින් කතා කරපු මාකට් පෙනිට්‍රේෂන් ස්ට්‍රැටජි එකේදී තියෙන ප්‍රොඩක්ට් එකම තියෙන කස්ටමර්ස්ලාට තියෙන මාකට් එකටම මේකේදී අලුත් ප්‍රොඩක්ට් එකක් කියන්නේ ඉම්ප්‍රූව් කරපු ප්‍රොඩක්ට් එකක් ස්ටයිල් එක වෙනස් කරපු ප්‍රොඩක්ට් එකක් තියෙන මාකට් එකටම. ඊළඟට අපි බලමු මාකට් ඩෙවලොප්මන්ට් ස්ට්‍රැටජි එක ඉන්ටෙන්සිව් ග්‍රෝත් එක යටතේම ඒකදී අපි කරන්නේ අලුත් මාකට් එකකටම අලුත් මාකට් එකකට දානවා තියෙන ප්‍රොඩක්ට් එක. අපිට මේකේ සාමාන්‍ය රිස්ක් එක ටිකක් අඩුයි. මොකද අපිට ප්‍රොඩක්ෂන් අලුතෙන්ම ප්‍රොඩක්ට් නිෂ්පාදනය කරන්න කොස්ට් එකක් යන්නේ නැහැ. තියෙන ප්‍රොඩක්ට් එකමනේ දාන්නේ. අලුත් ටාගට් මාකට් එකකට දාන්නේ. තියෙන ප්‍රොඩක්ට් එකම. ඒ නිසා ඒක එච්චරම මේ ලොකු රිස්ක් එකක් නැහැ අර ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් මේ ස්ට්‍රැටජි එකට සාපේක්ෂව. මේකෙදි අපිට මේක එක්ස්පෑන්ඩ් කරන්න පුළුවන් මාකට් එක ඇතුලේ එක එක විදිහවලට අපිට පුළුවන් මේක අලුත් සෙග්මන්ට් එකකට මේ ටාගට් මාකට් එකකට හඳුන්වලා දෙන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් ඩිස්ට්‍රිබියුෂන් channel එක වැඩි කරන්න. කියන්නේ අපි කලින් පාවිච්චි කරේ ට්‍රැඩිෂනල් විදිහට නම් ඔන්ලයින් කරලා මුළු ලංකාවටම එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් මාකට් එකට යන්න එහෙම new distribution channels පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට new media. අපි traditional media නම් පාවිච්චි කරේ අර ඒක තමයි අලුත් media වලට යන්න පුළුවන් expanding geographically. අපිට දේශීය වශයෙන් කරපු එකක් විදේශීය වශයෙන් මට්ටමිනුත් මේක expand කරන්න පුළුවන්. අර උදාහරණයක් විදිහට මේ කිව්ව එක තමයි අර මැගි පිටිකල පොල් කිලි ලංකාව වගේ රටක ඒක ෆේල් වුණා. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සුට ඕන තරම් පොල් අපනෑ. ඒ කියන්නේ අප ලොකු අපනෑන භෝගයක් විදිහට පොල් තියෙනකොට මිනිස්සු පිටිකල පොල් කිලි එහෙම ලොකුවට පාවිච්චි කරන්නේ නැහැ. ඒකට ලංකාවේ ඒක ෆේල් වුණාලු. ඊට පස්සේ ඒක වෙනත් කන්ට්‍රීස් වල ඒක ආපහු රීඑස්ටැබ්ලිෂ් කරලා තියෙනවා මේ වෙන කන්ට්‍රීස්. ඒකට ජියෝග්‍රැෆිකලි එක්ස්පෑන්ඩ් කරලා තියෙන්නේ. ඊළඟ උදාහරණේ ඔය ඊළඟ උදාහරණේ ඔය මම ඔයාලා ගාව නෝට් එක තියෙනවා නම් ඩ්‍රින්කින් යෝගට් කියලා ලියන් තියෙනවා නම් ඒක ගැලපෙන්නේ මං හිතන්නේ අර other purpose කියන එකට මාකට් penetration strategy එකට ඒක පොඩ්ඩක් arrow එකක් දාලා ඒකට ලියා ගන්න මේ sorry මේක එතනට ගැලපෙන්නේ නැහැ. හරි අපි ඊළඟට ඉස්සරහට යමු. integrative growth strategies. දැන් intensive growth strategies වල අපි කොටස් තුනක් කතා කරා. market penetration, ඊළඟට product development, market development, ඊළඟට integrative growth strategies. මේකෙදි බලන්න හැමතිස්සෙම මෙයා acquire කරගන්න යන්නේ. මෙයාට අදාළ related තියෙන තව මොන හරි තියෙනනේ business නෙමෙයි මෙයාට සහයෝගී business තමයි. සහාය වෙන තව උපකාරක සේවා අනම්මනම් suppliersලා ඒ වගේ කට්ටිය acquire කරගන්න තමයි බලන්නේ. කොටස් තුනක් තියෙනවා. මෙයාට පුළුවන් forward integration එකකට යන්න, එහෙම නැත්නම් backward එකකට යන්න, එහෙම නැත්නම් horizontal එකකට යන්න. අපි එකටම බලමු backward integration strategy එකක් කියන්නේ මොකක්ද කියලා. පහළට යමු කවඩි. මම මේකේ විස්තර කරලා නැහැ නේද? හරි මම කියන්න යන්න. මම හිතුවේ මේ definition එක මොකක්ද කියලා. හරි. backward integration strategy එක කියලා කියන්නේ පහලින් ඉන්නේ කවුද? suppliersලානේ. suppliersලාත් එක්ක integrate වෙනවා, සම්බන්ධ වෙනවා. suppliersලාත් එක්ක සම්බන්ධ වෙලා business එක කරගෙන යනවා. උදාහරණයකට අපිට කියන්න පුළුවන් අර
කාගිල් ෆුඩ් සිටි යාළ ෆාමර්ස්ලාත් එක්ක ඇග්‍රීමන්ට් ගහලා යාළව ඇක්වයර් කරගෙන බිස්නස් එක කරගෙන යන්නේ. ඒ කියන්නේ අපේම මේ මොකද්ද වගාවන් වලින් නෙලාගත නැවුම් එළවලු පළතුරු කියලා අර ඒගොල්ලෝ ඇඩ්වර්ටයිස්මන්ට් එකකුත් යන්නේ. ඒ උදාහරණ විදිහට ඒක ලියා ගන්න. ඒක ඔය බෑක්වර්ඩ් ඉන්ටිග්‍රේෂන් එකට උදාහරණයක්. ඊළඟට ෆෝවර්ඩ් ඉන්ටිග්‍රේෂන්ස් කියලා කියන්නේ යාළ ඉන්ටර්මීඩියරිස්ලාත් එක්ක තමයි ඉන්ටරැක්ෂන් එක හදාගන්නේ. හෝල්සේලර්ස්ලා එහෙම නැත්නම් රීටේලර්ස්ලා ඇක්වයර් කර ගන්නවා. ෆෝවර්ඩ් ඉන්ටිග්‍රේෂන් එකට උදාහරණයක් ඉන්ටර්මීඩියරිස්ලා මතක් වෙනවද කාට හරි? මම ලියලා නැහැ. කාට හරි උදාහරණයක් මතක් වෙනවා නම් chat එකට දාන්න. මට මතක් වෙන්නේ නැහැ. ෆෝවර්ඩ් කියන්නේ ඉන්ටර්මීඩියරිස්ලා මේ ඇක්වයර් කරගත්ත එකක් ඒක මතක් වෙන්නේ නැහැ. ඊළඟට හොරිසොන්ටල් එකට නම් හොරිසොන්ටල් එකේදී කම්පිටිටර්ස්ලා වනේ. එතකොට කම්පිටිටර්ස්ලා එක්ක කනෙක්ෂන් එකක් හදාගෙන බිස්නස් කරගෙන යන එක හොරිසොන්ටල් ඉන්ටිග්‍රේෂන් ස්ට්‍රැටජි. උදාහරණ විදිහට අර සර් එදා කිව්වා SLT එක මොබිටෙල් එක ඇක්වයර් කරගත්ත එක. ඊළඟට එටිසලාන් හච් ඊළඟට කාගිල් ස්කොත්මලේ අන්න ඒ වගේ උදාහරණ තමයි කිව්වේ. මම මේකට ෆෝවර්ඩ් එකට එකක් මතක් වුණා තින් කියන්න. ඒකට මම මතක් වෙන්නේ නැහැ. හරි. දැන් ඔන්න අපි දෙකක් ඉවරයි. ඉන්ටෙන්සිව් growth strategies ඊළඟට integrative growth strategies ඊළඟට diversification. මේක තමයි රිස්ක් එක වැඩිම growth strategy එක. කවුද අපි ඉස්සරහට යමු. මේකෙදී කෙලින්ම නිකන් කියන්නේ exploit growth opportunity එකයි. කියන්නේ ලොකු වෙනස්ම ඒරියා එකකට ගිහිල්ලා බිස්නස් එක පටන් ගන්නවා. ඒ කියන්නේ මේක related business එකක් වෙන්නත් පුළුවන්, unrelated වෙන්නත් පුළුවන්. ඒ නිසා මේකේ risk එක වැඩි. ඒ කියන්නේ අලුත් බිස්නස් එකකටනේ අත ගහන්නේ මොනවා වුණත් related වුණත් unrelated වුණත්. එතකොට මේක සමහර විට හොඳ opportunity එකක් වෙන්නත් පුළුවන්. new product එකක් new market එකකට. අලුත් product එකක් අලුත් market එකකට දෙන එක තමයි diversification strategy එකකින් වෙන්නේ. මේක කොටස් දෙකකට කරන්න පුළුවන් related unrelated. related කියලා කියන්නේ අර දැන් කරා යන්නේ දැන් හිතන්නකෝ ඔයා මොකක් හරි machines මොන හරි හදන එකක් කට්ටියක් කියලා හිතන්න ඔයා desktops හදනවා. එතකොට ඒකට අදාළව තව laptops mobile phones අර ඒ වගේ related දේවල්. එතකොට ඒකට අදාළ තව accessories මොන හරි හදන related. unrelated කියන්නේ ඔයා desktops හදන company එකක් නම් ඔයා මොන හරි හදනවා ලී බඩු. අර unrelated. එතකොට ඒකට අදාළ related diversification එකකට අදාළව කරන්න පුළුවන් concentric diversification and horizontal diversification කියලා කොටස් දෙකක්. unrelated නම් conglomerate diversification. ඒ දෙක ඒක වෙන වෙනම කියන්නේ concentric diversification මොනවාද කරන්නේ related දෙයකට. horizontal related දේවට. conglomerate කරන්නේ unrelated දේවට. අපි බලමු ඒවා එකින් එක මොනවාද කියලා. හරිද diversification strategy එක පළවෙනි එක ඔය related diversification එක යටතේ concentric diversification ටිකක් පැටලෙයි diversification strategy තියෙන ගසාය related තියෙන ඒක ටිකක් පැටලෙයි පොඩක් කල්පනාවේ මතක තියාගන්න related එකේ ඇතුලේ කොටස් දෙකයි concentric and horizontal පළවෙනි එක අපි බලමු concentric කියන්නේ මොකක්ද කියලා මේකේ විශේෂත්වය එකම ටෙක්නොලොජි එක පාවිච්චි කරලා එකම ප්‍රොඩක්ට් ලයින් එකට අදාළව අලුත් ප්‍රොඩක්ට් එකක් හදනවා. පාවිච්චි කරන්නේ තියෙන මැෂිනරීස්, තියෙන තාක්ෂණය, තියෙන ඉන්න සේවකයෝ පාවිච්චි කරලා හැබැයි අලුත් ප්‍රොඩක්ට් එකක් හදන්නේ. හැබැයි මේ ප්‍රොඩක්ට් එක අපි දැන් තියෙන මැෂිනරීස් නම් පාවිච්චි කරන්නේ අපිට හදන්න වෙන්නේ මේ ප්‍රොඩක්ට් ලයින් එකට අදාළ දෙයක් මොකක් හරි ඒකයි එක තියෙන එක්සිස්ටිං ප්‍රොඩක්ට් ලයින් එකට ගැලපෙන්න හදනවා කියලා කියන්නේ. එතකොට හැබැයි ඒක පාවිච්චි කරනවා වෙන්න පුළුවන් වෙනම කස්ටමර්ස්ලා කොට්ටාසයක්. හරිද අපි මෙහෙම ගමු
ට්‍රක්ස් හදන කම්පැනි එකක් තියෙනවා. එයා හදන්නේ ට්‍රක්ස්. එතකොට එයාට ඕන කන්සන්ට්‍රික් ඩයිවර්සිෆිකේෂන් එකට යන්න. හරි කන්සන්ට්‍රික් ඩයිවර්සිෆිකේෂන් එකක් නම් ට්‍රක්ස් හදන කෙනාට තාම තියෙන ටෙක්නොලොජි එක පාවිච්චි කරලා එයාගේ ඒ ට්‍රක්ස් වලටම අදාළ ප්‍රොඩක්ට් ලයින් එකේ මොකක් හරි එකක් හදනවා. 3 wheels හදනවා. හරි අන්න ඒ වගේ. එයා ඩෙස්ක්ටොප් හද හිටපු එක්කෙනෙක් නම් ඒ තියෙන තාක්ෂණයෙන් පාවිච්චි කරලා ලැප්ටොප්ස් හදනවා, ටැබ්ස් හදනවා. අර හැබැයි පාවිච්චි කරන්නේ දැන් ට්‍රක් එකක් පදවන කට්ටිය වෙනම කන්සියුමර්ස්ලා කට්ටියක් ඊළඟට 3 wheels පදවන කට්ටිය වෙනම කන්සියුමර්ස්ලා කට්ටිය. එතකොට ඒකයි appeal to different customers කියලා කියන්නේ. ඊළඟට horizontal diversification එකට එනකොට වෙනස වෙන්නේ new product with unrelated technology. කලින් එකේ පාවිච්චි කරේ same technology එක. මෙයා එහෙම නෙමෙයි අලුත් machineries ගෙනල්ලා අලුත් ඒකටම ස්පෙෂලායිස් වෙච්ච සේවකයෝ ගෙනල්ලා unrelated technology එකක් ඒකට අදාළ වෙන technology එකක් පාවිච්චි කරලා product එකක් හදනවා. මේකේ මේ වගේ එකක් කරන්න පුළුවන්. එතකොට දැන් මේක දෙන්නේ ඉන්න කස්ටමර්ස්ලාටනේ. දැන් මෙයා ඔපරේට් කරගෙන හිටපු කස්ටමර්ස්ලා කියන්නේ දැන් හිතමුකෝ උදාහරණයක් විදිහට අපි මොබයිල් ෆෝන්ස් හදනවා. මොබයිල් ෆෝන්ස් මෙයාගෙන් ගත්තු කට්ටිය ඉන්නවනේ අපි හිතමු Samsung කියලා. එතකොට Samsung ලගේ ගත්තු කට්ටිය ඉන්නවා කස්ටමර්ස්ලා. එතකොට දැන් මෙයාලටම තමයිනේ දෙන්න වෙන්නේ. appeal to current customers ලා. ඉන්න කට්ටියටම තමයි මේ ප්‍රොඩක්ට් එක අරකේ එහෙම නෙමෙයි appeal to different customers. එතකොට Samsung ලගේ ෆෝන් එකත් එක්කම අයාලා හදනවා power bank එකකුත්. එතකොට ඒ ඉන්න කස්ටමර්ස්ලටම තමයි ඒ power bank එක කියන්නේ ටක් ගාලා ගන්න ඒගොල්ලෝනේ. අනිත් අය ගන්නට ඩීතට ඒ ඉන්න කස්ටමර්ස්ලටම තමයි හදන්නේ current customers-ලට. හැබැයි මේක සමහර විට රිස්ක් එකක් තියෙන්න පුළුවන්. මොකද අපේ කම්පැනි එකට හරියම ලෝයල් කස්ටමර්ස්ලා ඉන්නවනම් කිසි ප්‍රශ්නයක් නෑ. අර Apple එකට වගේ කියන්නේ Apple එකේ ඕන එකක් ගියොත් Apple use මේ කරන කස්ටමර්ස්ලා ගන්නවනේ. අර ඒ වගේ ලෝයල් කස්ටමර්ස්ලා ඉන්නකොට horizontal diversification හරි හොඳයි. මොකද අර කම්පැනි එකේ මොන තාක්ෂණය පාවිච්චි කරලා මොකක් හදලා දුන්නත් කස්ටමර්ස්ලා ගන්න කැමතියි. ඊළඟට unrelated diversification එක යටතේ කතා කරන්නේ conglomerate diversification. ඒක totally new business එකක්. ඉන්න කස්ටමර්ස්ලටත් නෙමෙයි current technology එකක් නෙමෙයි කිසිම රිලේෂන්ෂිප් එකක් නැහැ. අලුත්ම එකක් තමයි හඳුන්වලා දෙන්නේ. හරියට නිකන් අර දම්රෝ ෆර්නිචර්ස් හදනවා. ඒ වගේම ඉලෙක්ට්‍රොනික මේ උපාංග ඒවා හදනවා. දැන් Toyota group එක chemical products හදනවා ඒගොල්ලෝ. ඊළඟට information system තියෙනවා. Toyota එකේ consumer products උත් තියෙනවා. ඒද ඔය ලෙක්චර් එකේ කියපු උදාහරණ කාගිල් සුපර් මාකට් තියෙනවා. කාගිල්ස් ලගේ බැංක් එකක් තියෙනවා. අර ඒ වගේ කිසිම සමානතාවයක් නැති products or services වෙන වෙනම යනවා නම් conglomerate diversification. ඉස්සරහට යන්න කවුද? horizontal diversification and අනිත් එක මොකද්ද? horizontal diversification and product development strategy. හරි. product development strategy එකේදී අපි අලුත් product එකක් හැදුවේ ඉන්න කට්ටියටම. හරි. කියන්නේ අලුත් product එකක් ඉන්න කට්ටියටම හැදුවේ. horizontal එකේදී unrelated technology එක පාවිච්චි කරන්නේ වෙනස්ම technology එකක්. අරකේ එහෙම කියන්නේ නැහැ. දැන් අරකේ මේ අපිට මේ වෙනස්ම technology එකක්ද අනිවාර්ය new product එකක් හදනකොට දැන් එයාලා තියෙන එක පාවිච්චි කරනවද මොනවා කරනවද කියලා එහෙම හරියට ස්පෙෂලි කියන්නේ නැහැ. කොහොමද අලුත් product එකක් හදන්න තියෙන market එකටම. නමුත් මේකෙදී ඒගොල්ලෝ ඉන්න customers-ලටම තමයි හදන්නේ. හැබැයි පාවිච්චි කරන තාක්ෂණය වෙනස්. හොඳට කියන්නේ පාවිච්චි කරන තාක්ෂණය වෙනස්. මේකේ මට උදාහරණයක් මම කියන්නම් product development එකට. අපි හිතමු මේ product එක මේ හර්ෂණය අහන්නේ. නෑ. කවුද ප්‍රනීත් නේ බංචිනේ අහන්නේ.
හරිද? ඒ කියන්නේ ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් එකේදී මතක තියාගන්නකො ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කරනවා. තියෙන ප්‍රොඩක්ට් එක පොඩ්ඩක් ඩෙවලොප් කරත් අපි ඒකට නිව් ප්‍රොඩක්ට් එකක් කියලා කියනවා. ඔයාලට ඊළඟට නිව් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් පාඩමේදී තිලක්ෂි කරායි මේ අපි තියෙන ප්‍රොඩක්ට් නිව් ප්‍රොඩක්ට් නාමයේම තියෙන ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් තියෙන ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කරනවා. ඒකේ කොටස් දෙකක් වේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක ඉම්ප්‍රූව් කරනවා. එහෙම නැත්නම් ස්ටයිල් එක ඉම්ප්‍රූව් කරනවායි කියලා. එතකොට ඉන්න කස්ටමර්ස්ලාට පොඩ්ඩක් වෙනස් කරලා ප්‍රොඩක්ට් එක දෙනවා. මේකදී එහෙම නෙමෙයි. මේකදී සම්පූර්ණයෙන්ම වෙනස්. දැන් ෆෝන් එකකුයි පවර් බැංක් එකකුයි ගන්නකො තියෙන තාක්ෂණයම තමයි පාවිච්චි කරලා හදලා තියෙන්නේ. නමුත් සම්පූර්ණයෙන්ම වෙනස් සර්විසස් දෙකක් තමයි ප්‍රොඩක්ට් එකකින් ලැබෙන්නේ අපිට. බෙනිෆිට්ස් දෙකක් ලැබෙන්නේ. හැබැයි අරකෙදී ප්‍රොඩක්ට් එකේ ස්වරූපය පොඩක් ගැජට්ස් ගානේ පොඩක් වැඩි කරලා එහෙම නැත්නම් කලර්ස් වෙනස් කරලා මොඩල් එක වෙනස් කරලා ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කරලා දෙනවා. හැබැයි ඒකෙදි කලින් තිබ්බ මද ප්‍රොඩක්ට් එකට හානියක් වෙයිද දන්නේ නැහැ. ඒකයි ඒක රිස්ක් එක වැඩි කියන්නේ අලුත් ප්‍රොඩක්ට් එකක් මිනිස්සු ඒකට කැමති වෙයිද දන්නේ නැහැ. අර එක සැරයක් අර කොකා කෝලා එකට ඔහොම ප්‍රශ්නයක් වුණානේ අර යාලගේ ෆ්ලේවර් එක වෙනස් කරන්න ගිහිල්ලා කස්ටමර්ස්ලා එන්න රෙසිස්ටන්ස් එකක් ගෙනල්ලා අන්න ඒ වගේ. يعني මම ලයිෆ් බෝයි උදාහරණයක් ගත්තා. ලයිෆ් බෝයි හෙල්ත් ඇවිල්ලා තියෙන ඊළඟට ලයිෆ් බෝයි ඩබල් ඇක්ෂන් ඇවිල්ලා තියෙන. එතකොට කලින් ලයිෆ් බෝයි හෙල්ත් එකට කැමැත්තෙන් හිටපු මිනිස්සු ඩබල් ඇක්ෂන් උත් ආවහම නිකන් කන්ෆියුස් වෙන්න පුළුවන් නේ. මොකද්ද හොඳ මේ දෙකේ මොකද්ද තියෙන වෙනස ඊළඟට ඒගොල්ලෝ එක එක වෙලාවට එක එක වෙනවා නිකන් මිනිස්සු නිකන් කන්ෆියුස් වෙන්න පුළුවන්. හින්දා චුට්ටක් රිස්ක් එක වැඩි. සමහරවිට ලයිෆ් බෝයි කියන ප්‍රොඩක්ට් එකේ තිබ්බ මේන් ක්වොලිටි එක ලයිෆ් බෝයි ඩබල් ඇක්ෂන් එක ආවට පස්සේ ඒක නැති වෙලා යන්න පුළුවන්. හරිද? අර ඒ වගේ ප්‍රශ්න තියෙනවා. පැහැදිලිද මේ පංචි? පැහැදිලි නම් නැත්තම් තේරුණා කියලා දාන්නකො නැත්නම් මම ආයෙ පාරක් එක්ස්ප්ලেইন කරන්නම්. හරිනේ? හරි. හරි. අපි හිටිය තැන market plan is the nature and contents of market plan. Market plan is written document. Market planning එකටනේ යන්නේ. හරි. market planning ඊළඟට පොඩි කොටසක් තියෙන්නේ. දැන් market plan marketing plan එකක් හදන්න යන්නේ. plan එක කියන්නේ ඇත්තටම written document එකක්. හොඳද? මේ කියන්නේ a marketing plan is a written document that summarize what the marketers has learned about the marketplace. මොනවාද marketers ලා මේ අපේ target market එක හරියට අපේ තියෙන industry එක ගැන මොනවාද යාලා දන්නේ? ඒක මේ market අපි දැන් මොකක් හරි plan එකක් හදනවා කියලා හිතන මොකක් හරි project එකකට plan එකක් හදනවා. හරිද? එතකොට ඒකේ include වෙන දේවල් ටිකක් තියෙනවානේ. අන්න ඒ වගේ written document එකක් තමයි වෙනස් දෙයක් නෙමෙයි marketing planning කියන්නේ. හරිද? එතකොට marketing plan is needed for each හැම business එකකටම product එකකටම අදාළව ඒ brand එකට අදාළව market related activities වලට අදාළව මෙහෙම document එකක් තියෙන්න ඕන. මේක හැමදේම විස්තර කරලා තියෙන්න ඕන. ඊළඟට මේකේ තියෙනවා It's a written document that summarizes what the marketer has learned about the marketplace and indicate how firm plans to reach its marketing objectives. කොහොමද firm එක මේ ආගේ තියෙන marketing objectives වලට ළඟා වෙන්න කරන දේවල් මොනවද? දැන් අපි හිතමු මෙන්න මේ කාලේ වෙනකොට මෙච්චර ප්‍රමාණයකින් sales වැඩි කරගන්නවා. හරි. එහෙමනම් ඒක කරගන්නේ කොහොමද කියන එක. අර ඒ වගේ හැමදේම in detail තියෙන්න ඕන. Tactical guidelines for marketing programs and financial allocations over planning period. Planning කියන period එකට අදාළව අපි මේ දේවල් වල task වලට කොහොමද budget allocate කරන්නේ? Tactical guidelines කියන්නේ tactical කියන හැමසීම අර day to day අපි ගන්න decisions මේ ඒවට අදාළ guidelines මොනවද කියලා තියෙන්න ඕන. ඒක නිකන් අර සාමාන්‍යයෙන් plan එක තියෙන්න ඕන දේවල්. විශේෂයෙන්ම මේ marketing පැත්තෙන් හිතලා තමයි මේක ලියන්නේ. අපි ඉස්සරහට යමුකෝ මේකට අදාළව කියන්නේ marketing plan එකේ include වෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඔය strategic marketing plan, tactical marketing plan එක අපි කතා කරා ඒ දෙක අතර වෙනස. ඕකේ ඉස්සරහට. හරි. මේක ඔය තියෙන ඔය කොටස් ටික මේක එහෙම ලොකුවට ඕනේ නැහැ නිකන් බලාගෙන යන්න. පේපර්ස් වල නම් මට අහුනේ නැහැ. 2017 මම කරේ නැහැ. මේ 2017 මේ තියනවද දන්නේ නැහැ. 2018 19 තිබ්බේ නම් නැහැ ඔකෙන් අහලා. එක්සිකියුටිව් සමරි එක
එක්සිකියුටිව් සමරි එකක් සාමාන්‍යයෙන් ඕනම එකක තියෙනවානේ. අපි නිකන් ඕන ප්‍රොපෝසල් එකක් මොකක් හරි ප්ලෑන් එකක් අරගෙන බැලුවොත් එක්සිකියුටිව් සමරි එකක් තියෙනවා. ඒකෙන් කියන්නේ සාමාන්‍යයෙන් අර අපේ ඉන්නවනේ මැනේජර්ස්ලා බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලාට ඒගොල්ලෝ සමරි එකක් දෙන්න ඕන. අපේ මොනවද තියෙන goals, recommendations, management එකේ review එක කොහොමද? අන්න ඒ වගේ දේවල් දාලා අපි යන්න ඕන පාත් එක අර නිකන් අර මැනේජර්ස්ලා දෙන්නේ මේ එකක් අන්න ඒ වගේ එකක්. ඒක එච්චර මට කියන්න තේරෙන්නේ නැහැ. මේ ඊළඟට current marketing situation එක අපි දැන් ඉන්න තත්ත්වය කොහොමද කියලා හොඳට ඇනලයිස් කරලා පෙන්නන ඕන අපිට කොච්චර ෂෙයා එකක් තියෙනවද අපිට ඉන්න කම්පිටිටර්ස්ලා කවුද describe the target market competitorsලා දැන් කම්පැනි එක ඉන්න තැන කොහොමද මාකට් එකේ තියෙන අලුත් ට්‍රෙන්ඩ්ස් මොනවද අපේ ප්‍රොඩක්ට් එක කොහොමද perform කරන්නේ අපේ ප්‍රොඩක්ට් ලයින් එකේ ප්‍රොඩක්ට් කීයක් දානවද එතකොට එයා අපිට ඉන්න කම්පිටිටර්ස්ලා කවුද environmental forces මොනවද හරිද එතකොට අපිට තියෙන barriers මොන හරි තියෙනවා නම් environment එකේ ඒවා මොනවද ඒ කියන ඒවා හැම එකම ඔය current market situation එකේදී කියන්න ඕන. ඊළඟට threats and මේකෙදී අනිවාර්යෙන් include වෙන්න ඕන කොටස් තුනක් තියෙනවා. market review එකක් දෙන්න ඕන. හරිද? ඒ කියන්නේ අපේ market segment එක අපේ මොකේද අපි operate වෙන්නේ? ඒ කියන්නේ අපි දැන් හිතමු අපි මොන හරි කිරිපිටි එකක් මොන හරි හදනවා කියලා. එතකොට අපි ගොඩක්ම අපි හදන්නේ පොඩි අයටද? එහෙම නැත්නම් අර එහෙම එක එක ප්‍රොඩක්ට් වලට අදාළව අපේ තියෙන මේජර් සෙග්මන්ට් එක කියන්න ඕන. ඊළඟට ප්‍රොඩක්ට් රිවිව් එකක් දෙන්න ඕන. ඒකේ prices ඊළඟට profit margins ඊළඟට ඒකේ තියෙන modification අපි දැන් ප්‍රොඩක්ට් එකක් අපි හිතමු පොඩි අයට කිරිපිටි එකක් හදනවා නම් ඒක එක ඒජස් වලට දෙන්න පුළුවන්. අර ඒ වගේ modification කොහොමද ඊළඟට කම්පිටිෂන් එක ගැන අපි දාන්න ඕන කොච්චර කම්පිටිටර්ස්ලා ඉන්නවද අපිට ප්‍රධාන වශයෙන් තව ඒගොල්ලෝ පාවිච්චි කරනවා මේ වගේ ස්ට්‍රැටජිස් අර ඒ වගේ ඒවා ගැන පොඩි පැහැදිලි කිරීමක් දෙන්න ඕන කරන්ට් මාකට් සිටුේෂන් එකේදී කියන්නේ ප්‍රධාන වශයෙන් කොටස් තුනයි මාකට් එක ගැන රිවිව් එකක් දෙන්න ඕන ප්‍රොඩක්ට් එක ගැන රිවිව් එකක් දෙන්න ඕන ඊළඟට කම්පිටිෂන් එක ගැන රිවිව් එකක් දෙන්න ඕන threats and opportunity analysis එකක් කරන්න ඕන assesses major threats and opportunities that the product might face. product එක face කරයි කියලා හිතන ප්‍රධාන තර්ජනයන් සහ අවස්ථාවන් මොනවද කියන එක අපි හඳුනා ගන්න ඕන. helping management to anticipate important positive and negative developments. ඒ කියන්නේ දැන් මේක අපිට කරන්න නම් අපි දන්නවා threats and opportunities කියපු ගමන් ඔළුවට එන්නේ soft analysis එක. ඒතර soft එකෙන් මේ අපිට අඳුන ගන්න පුළුවන් මේක පහසුවෙන් මේ ඒ වගේ ඇනලිසිස් එකක් කරලා ඒක හඳුන ගන්න පුළුවන්. ඊට පස්සේ objectives and issues objectives objectives කියලා කියන්නේ අපි මොනවාද අපේ අරමුණේ objectives objectives mainly what the company achieve company එක achieve කරගන්න එක අර හරියම specific වෙන්න ඕන. අපි 15%ක market share එක 15%කින් වැඩි කරගන්නවා. මෙන්න මේ කාලවක්කුව ගන්නවේදී. ඉතින් ඒක හරි clearly specifically දෙන්න ඕන මේ කාලයට අදාළව කොහොමද අපි sales volume එක වැඩි කරගන්නවා නම් profits කොච්චරකින් වැඩි කරගන්නවද ඊළඟ market share එක කොච්චර වැඩි කරගන්නවද කියන කාරණා ගැන හොඳ පැහැදිලිව කියන්න ඕන. ඊළඟට මම මේක ඉක්මනට කරගෙන යනවා. ඒක ලේසි නිසා marketing strategy outline the broad marketing logic by which the business unit hopes to achieve its marketing objectives. marketing වලට අදාළ වෙනම specific strategies අපි හදාගෙන යනවා. ඒ කියන්නේ marketing mix එකට අදාළව ඒ කියන්නේ අපි දන්නවා 4Ps එහෙම නැත්නම් අපි service එකක් නම් 7Ps ඒවට අදාළ වෙනම strategies තියෙනවානේ. අපි product එක කොහොමද හදාගන්නේ ඒකට include වෙන features මොනවද ඒකේ අපි යන්නේ cost based pricing දෙන නැත්නම් competitor based pricing ද pricing කොහොමද promotion අපි හොඳ integrated communication method එකකට යනවද අපි modern promotion tactics පාවිච්චි කරන්නේ නැත්නම් traditional විදියට යනවද අපි distribution කොහොමද පාවිච්චි කරන්නේ අර ඒ වගේ marketing 4Ps වලට එහෙම නැත්නම් service එක නම් 7Ps වලට අදාළව හදා ගන්න ඕන. ඊළඟට action program එක
specify the actual marketing program derived by marketing strategy to be used achieving and business. ඒ කියන්නේ අපි මොනවාද කරන්නේ මේවා කරන්නේ කියන්නේ අපි නිකන් අපිට ඔබ්ජෙක්ටිව්ස් තියෙනවා 115කින් මාකට් ෂෙයා එක වැඩි කරගන්නවා කියලා තිබ්බට වැඩක් නැහැ. අපි ඒක කරන්න මොනවද ගන්නෙ? ඒකට කොච්චර පිළිවෙලක් අපිට යයිද? ඒකේ සාර්ථකත්වය කොච්චර දුරට තියෙයිද? හරිද? ඒක කවද්ද ආරම්භ කරන්නේ? අපි මේ කියන කාර්යය අපි 115කින් වැඩි කරනවා අපි හරි. ප්‍රොමෝෂන් කැම්පේන් එක මෙදාට පටන් ගන්නවා. ඒක මාස 3ක් අදිනවා. අර ඒ වගේ හරියටම ස්පෙસિෆික් විදියට ඇක්ෂන් ප්‍රෝග්‍රෑම් එක හදන්න ඕනේ. ඊළඟට බජට් එක ඒක හරිම වැදගත්. මොනවා කරන්න එතකොට ඒකෙදි අපි ફોකස් කරන්න ඕන අපි මේ විදියට ප්ලෑන් එක හදාගෙන ගියාම අපිට මෙච්චර එක්ස්පෙක්ටඩ් රෙවෙනියු එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් සහ මෙච්චර මේ වෙනුවෙන් මෙච්චර එක්ස්පෙක්ටඩ් කොස්ට් එකක් යනවා එතකොට අපිට ජෙනරේට් කරගන්න පුළුවන් ප්‍රොෆිට් එක මෙහෙමයි කියලා බජට් එක දාන්න ඕන සහ අවසාන වශයෙන් කන්ට්‍රෝල් කරනකොට අපි දන්නවා අපි ප්ලෑනින් කොච්චර කරත් වැඩක් නැහැ අපි කන්ට්‍රෝලින් ස්ටේජ් එකක් මේ පවත්වාගෙන ගියේ නැත්නම් අපි කරන මේ අපි දැන් බජට් එක අපි ෆයිනෑන්ෂල් මේකට මාකටිං වලට ඉන්වෙස්ට් කරනවා නේ එතකොට අපි මෙච්චර ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා අපිට හම්බෙන රිටර්න් එක සාර්ථකද නැද්ද අපි අපේක්ෂා කරපු මට්ටමින් අපිට හම්බෙනවද නැද්ද කියන එක ගැන බලන්න කන්ට්‍රෝලින් සිස්ටම් එකක් ඒක මොනිටර් කරන්න පවත්වාගෙන යන්න ඕන. ඒක මම සරලව කිව්වේ. ඔය ටික තමයි තියෙන්නේ මාකට් ඔරියන්ටඩ් ස්ට්‍රැටජික් ප්ලෑනින් පාර්ට් එකේ. ප්‍රශ්න මොනවාරි තියෙනවද? අමාෂා ඔයා ඉන්නවද? අමාෂා නෑනේ. මොකද කරන්න ළමයි අපි ඊළඟ එක කරනවද නැත්නම් ඔයාලා කියන්න. ඔයාලා කියන්නේ මෙතනින් නවත්තනවද 8:33යි. එහෙනම් new product development part එක එහෙනම් ඊළඟ සතියේ තමයි කරන්න වෙන්නේ. ප්‍රශ්නයක් නැහැනේ තේරුණා කියලා හිතනවා ප්‍රශ්න මොනවාරි තියෙනවා නම් අහන්න. එහෙනම් අපි නවත්තමු. හරි එහෙනම් කට්ටියටම bye good night thank you කට්ටියම හිටියට 13ක් ඉන්නවා thank you